එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. පුතේ අපි මේ අද දවසේ කතා කරනවා මම හිතන්නේ ඉස්සරලා ඔයාලට පේනවා කතා කරන්න යන්නේ මොකක්ද කියලා නේද? ඔයාලගේ සුපුරුදු පාඩම තව පැයකින් ප්‍රමාද වෙනවා. පැය එකමාරකින් වගේ අපි ඉන්නවා සර් ඉන්නවා. හරි සර් ඉන්නවා. හරි සර් එනවා තව පැයකින් විතර. ඊළඟ පැය එකමාර තුළ සර් ඔයගොල්ලොත් එක්ක කතා කරයි. හරිද? right. එහෙනම් අපි ගිය සතියේ පුතේ අවසානයේට කතා කරා ශාකවල ප්‍රජනනය ගැන නේද? ශාකවල ප්‍රජනනය එකක් තෝරන්නේ නේද? හැම ප්‍රජනනයක්ම අපිට වටිනවා. ඉතින් ජීවත් වීම සඳහා අපිට ශාක ප්‍රජනනයක් ඕනේ. ඊළාට මානව ප්‍රජනනයක් අවශ්‍යයි. හරිද? ඒ අනුව අපි මේ අද දවසේ පොඩ්ඩක් වෙනසක් කරා. ඔයාලට ඉස්සර වෙලා කතා කරනවා විභාග ප්‍රශ්න පත්‍රයේ ටිකක් වැඩිපුර වේද වැඩි බරක් දෙනවා මේ ශාක ප්‍රජනනයේ පැත්තට. ඒකක් ගොඩ දා ගන්න ඕනේ විභාගෙත් ගොඩ දා ගන්න ඕනේ නේද? ජීවිතේ වගේම. හරි. ඒ නිසා මොනවද අපි සාමාන්‍ය ශාක ප්‍රජනනය ගැන මේ වෙනකොට පුතේ දන්නේ? ඔව් ආකාර දෙකකින් මංක ප්‍රජනනය වෙනවා කියලා. නේද? ඒ තමයි ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය ලෙස. හරිද? ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය ලෙස ආකාර දෙකකින් වෙනවා. හරිද? right. එතෙන්දී ඉස්සර වෙලාම අපි කතා කරන්න ගියේ උතේ අලිංගික ප්‍රජනනය ගැන. ඒ අලිංගික ප්‍රජනනයේ වර්ගයක් තමයි වර්ධක ප්‍රචාරණය නැත්නම් වර්ධක ප්‍රජනනය කියන දේ. එතකොට වර්ධක ප්‍රජනනයක් නැවත අපි මතක් කරමු චුට්ටක්. වර්ධක ප්‍රජනනයක් නැවත මම ඔයාලට කොටස් දෙකකට බෙදුවා. නේද? අද ප්‍රසන්ටේෂන් එකේ පොඩි අවුලක් තියෙනවා පුතේ. මොකද දන්නවද ගිය සතියේ බදාදා මම හිතන විදිහට ඔයාලට පේපර් ක්ලාස් එකේ රෙකෝඩින් එකක් මේ වෙනකොට YouTube එකට අප්ලෝඩ් කරගන්න විදියක් නැහැ. ලැප් මේ දවස්වල හරියට මේ අපේ භාණ්ඩ වද දෙනවා. හරිද? ඒ කියන්නේ ඩිවයිසස් වල ලොකු අවුල් තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට යථා තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ඉතින් ප්‍රසන්ටේෂන් එක අද දවසේ යන්නේ ඔයාලට සමහර වෙලාවට රූප විතරක් වෙයි. මොකද සමහරවට ලියන්න වෙනවා බෝඩ් එක තුල. හරිද? හරි. ඒ නිසා මේ උඩට අහගෙන ඉන්න අවධානයෙන් ඉන්න හැම එකම නෙමෙයි සර්ගේ ප්‍රසන්ටේෂන් එක මම හිතන්නේ තියනවා සුරැකිව. නමුත් මගේ අද ප්‍රසන්ටේෂන් එක මැකිලා ගිහිල්ලා. ඊළඟට ගිය සතියේ බදාදා උදේ ඔයාලගේ පේපර් ක්ලාස් එකේ රෙකෝඩින් එකක් උතේ එකක් නැහැ. ඒ නිසා ගිය බදාදා ආවේ නැති කට්ටියට හොඳ පාඩම නේද? බදාදා පේපර් ක්ලාස් ආවේ නැති කට්ටියට උදේ පාන්දර පාඩම නෑ. හරිද? අපි ප්‍රශ්න මං හිතන්නේ ගිය සතියේ කතා කරා ගොඩක් 25ක් හෝ 30කට ආසන්නයෙන් කතා කරලා ඇති ෆස්ට් පේපර් එකේ 10 වසරේ අර්ධ වාර්ෂික පරීක්ෂණය. ඉතින් ආයි ගන්න විදියක් නැහැ. එදා ආපු ළමයි ජය ලබනවා. මොකද තාම හොඳ ප්‍රශ්න ටිකක් තමයි එදා බදාදා උදේ පේපර් ක්ලාස් එකේ කතා කරේ අපි නේද? ඉතින් ඔන්න ඔකයි තත්ත්වය. තමන්නේ අපි මේ දැන් යන ආකාරයට යමු. ඉතින් මොකද කරන්නේ? ප්‍රසන්ටේෂන් එකක් හදනවා කියන්නේ පුතේ හරි ලොකු වෙලාවක් යනවා. හાર્ඩ් ඩිස්ක් එකම ගිහිල්ලා පුතේ එක ලැප් එක. ඒකේ තිබිච්ච ඔක්කොම නැහැ. හරි දැන් අලුතෙන් ආයෙ ප්‍රසන්ටේෂන් හදන්න වෙලා තියෙනවා. පේනවනේ දෙන කරදර නේද මේ ඩිවයිසස්. හරි ඉතින් මොකක් කරන්නද එන විදිහට අපි මොන දෙමු. මම ඔයාලට හිටියේ වර්ධක ප්‍රජනනයේ අපි බෙදුවා කොටස් දෙකකට නේද? right mic off කරගන්න පැටව. වර්ධක ප්‍රජනනයේ කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි මයි පුතේ ස්වභාවික වර්ධක ප්‍රජනනය කියලා. ස්වභාවිකව. ඒ කියන්නේ ගහේ තියෙන යම් පත්‍රයකින් වෙන්න පුළුවන්. ඊළඟට මුල් වලින් වෙන්න පුළුවන් නේද? මේ වගේ බොහෝ දේවල් හරහා ඉබේ ශාකයක් අපි ලබා ගන්නවා නම් අන්න ඒකට කියනවා පුතේ ස්වභාවික වර්ධක ප්‍රජනනය කියලා. හැබැයි තව ආකාරයක් තියෙනවා.
ඒ ආකාරයෙන් තමයි අපි ගත්තොත් මිනිසාගේ මැදිහත් වීමකින් මිනිහා දායක වෙනවා. මිනිහා පඬිතයා වෙලා නේද? අන්න. කෘත්‍රිම වර්ධක ප්‍රජාරණය සිද්ධ වෙනවා. කෘත්‍රිම වර්ධක ප්‍රජනනය. එතකොට ස්වභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම මම ගොඩක් ගිය සතියේ කතා කරා. මොනවද? මුල් වලින් නේද? කරපිංච වගේ දේවල් අපිට කරපිංච පැල ලබා ගන්න නම් මුල් වලින් ලබා ගන්න පුළුවන් කියලා කිව්වා. ඊළඟට මතකද ටිකක් අලුත් වචන ටිකක් ආවා නේද? මොනවද? බල්බිල, අන්නාසිවල, ඊළඟට මොටියන් නේ, කෙසෙල් වල වගේ දේවල් වල මොටියන් නැත්තම් මොටෙයියන් කිව්වා අපි. ඔය වගේ ගොඩක් දේවල් මම හිතන්නේ අපි ස්වභාවික වර්ධක ප්‍රචාරණයේ යත්තේ. පත්‍ර වලින් අක්කපාන වගේ ඒවා, බිගෝනියාස් නේ, මේවා අලුත් පැල විදියට ලබා ගන්න ඔන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් මම මේ පැත්ත ගිය සතියේ කතා කරපු නිසා අද දවසේ ප්‍රමුඛතාවය දෙනවා කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රම. ඉතින් හතරක් තියෙනවා. හරි, හතරක් තියෙනවා. මොනවද කියලා බලමු අපි. මෙන්න මේ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රම හතර. මොනවද? දන්නවද? ඔව්, එකක් තමයි මම පුතේ අතු කැබලි සිටවීම. අතු කැබලි. හරි, අපි ඒක කරන විදිය බලමු තව ටිකක්. කොහොමද අතු කැබල්ලකින් අලුත් ශාකයක් එන්නේ? හරි ලේසි නේද? ඊළඟට අලුත් ක්‍රමයක් තියෙනවා තව අතු බැඳීම. ඒකට කියන්නේ අපි අතු බැඳීම කියලා. දෙකම අතු වලින් පටන් ගන්නෙ නේ. එකක් තමයි අතු කැබලි සිටුවීම, එකක් තමයි අතු බැඳීම. මේ ස්ක්‍රීන් කරගන්න කියන්න යූසර් නේම් එකට ඊපස්සෙන් මේ නම ගහ ගන්න කියන්නේ මේ JV කියලා JV කෙනෙක් කෙනා JVP ද දන්නේ JV කෙනෙක් කෙනා එයාගේ නම ගහ ගන්නලු සර් කියනවා. හැමෝම පුතේ මේ යූසර් කෝඩ් ඉන්න කට්ටිය ඔක්කොම පිටිපස්සෙන් තමන්ගේ නම ගහ ගන්න. යූසර් කෝඩ් වලින් ඉන්න කට්ටිය යූසර් කෝඩ් එකෙන් ඉන්නේ කවුද කියලා බලන්න අපිට නම ගහ ගන්න බලන්න. මම විනාඩියක් දෙන්නම්. හරිද? මොකද දැන් අපි ඔයාලා වෙනද අපි ඔයාලගෙන යූසර් කෝඩ් වලින් ඇඩ් වෙන්න කිව්වත් නේද? ඔයගොල්ලන්ට එහෙම ලොකු බරපතල දේවල් අපි කතා කරේ නැහැ. කිව්වේ නැහැ. යූසර් කෝඩ් චෙක් කරලා ළමයි ඇතුළට ගන්න පන්ති ඕන තරම් තියෙනවා. එහෙම කරේ නැහැ. ඕන එක්කෙනෙකුට අපි එන්න දීලා තියෙන්නේ. හරිද? ඉගෙන ගන්න දරුවෝ නිසා ඕන එක්කෙනෙකුට එන්න පුළුවන්. නමුත් පුතේ දැන් ඒක ටිකක් අවභාවිතා කරන ස්වරූපයක් පේනවා. මොකද බදාද ක්ලාස් එකෙත් එහෙම අපිට ප්‍රශ්නයක් ආවා. හරිද? ඒ නිසා තමන් දැන් අපි ටිකක් සැරින් සැරේ චෙක් කරනවා. හරිද? දැන් සර් මේ වෙලාවේ චෙක් කරනවා. ඉතින් ඔයගොල්ලන්ව DKSN කියන එක නම ගන්න, යූසර් කෝඩ් එක ගන්න, දෙකම ගන්න නැත්නම් රිමූව් කරන්න සිද්ධ වෙනවා පුතේ. හරිද? අද දවසේ එක එක අකුරු වලින් එක එක ප්‍රොෆයිල් පික්චර් එකකින් ඉන්න කට්ටිය, එකම නමෙන් එකම යූසර් කෝඩ් වලින් ඉන්න කට්ටිය දෙන්නම රිමූව් කරන්න සිද්ධ වෙනවා. ඇත්ත එක්කෙනා කවුද කියලා හරියටම අඳුර ගන්න බැරි වුණොත් හරිද? රයිට්. අපි ඕගොල්ලන්ට කරන දේවල් මම හිතන්නේ වැඩිත් එක්ක නේද? ඒ හින්දා වෙන්නේ නැති අපිට එහෙම කරන්න. එහෙම පෞගේ දවස්වල ගොඩ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මෙතනින් පස්සේ මම පුතේ මම අදාළ ක්ලාස් එකේ දරුවන්ටත් කිව්වා ලබන මාසෙදී පේපර් ක්ලාස් එකේ එන්නේ නැති ආට ටියුට් එක දෙන්නේ නැහැ. ඒ කියන්නේ පේපර් එක දෙන්නේ නැහැ. හරිද? නිකන් දීලා වැඩක් නැහැ නේ පේපර් ක්ලාස් එකට එන්නේ නැත්තම් නේද? මෙන්න මේම ක්‍රමයක් යෝජනා කරගත්ත අපි බදාද ක්ලාස් එකේ දරුවනුත් එක්ක මොකද්ද ගිය මාසේ දැන් යනවානේ පේපර් එක සැප්තැම්බර් මාසේ ගිය සතියේ පටන් ගත්තා. බහුවරණ. ඒතර ඒක ලබන මාසේ ටියුට් එකේ පේපර් එක දෙන්නේ ඔයා පේපර් ක්ලාස් එකේදී මේ පේපර් එක ගේන්න ඕනි. ඔයා නෙමෙයි ඉන්නේ අම්මා හරි තාත්තා හරි අතේ පේපර් එකේ වන්න ඕනි කරපු. හරිද? කරපු පේපර් එක පෙන්නුවොත් විතරයි ඊළඟ මාසේ ඔක්තෝබර් මාසෙදී ඔයාට පේපර් ක්ලාස් එකට අදාළ පේපර් එක දෙන්න. මොකද ඒක නිකන් දෙන්නේ. පේපර්ස් 3ක් තියෙනවා නේද? නිකම් මොනවටද කියලා හිතුණා නිකම් ළමයින්ට වැඩියෙන් වැඩ කරන්න කියලා එක වෙලාවකට.
හරිද? ඒ නිසා මේ ලබන මාසෙදි දෙන්නේ නෑ පුතේ. හරිද? ඒක මම වෙනම දෙන්නේ පේපර් එක ඉල්ලුවොත් විතරයි දෙන්නේ. නැත්තම් දෙන්නේ නෑ. ඒ නිසා මතක ඇතුව ඔයාගේ අම්මා තාත්තා එනකොට ඔයා මේ මාසේ කරපු එක කොටසක් හරි සමහර දරුවෝ අපේ ලකුණු දා ගන්නවා පේපර් ක්ලාස් එකේදී නේද? තමන්ගේ මට්ටම බලා ගන්න. ඉතින් එහෙම පේපර් එක අනිවාර්යෙන් ගෙවන්න ඕන. හරි වැරදි ලකුණු කරපු. දැන් පේපර් ක්ලාස් එකට උදේ එන්න බැරි වෙච්ච කට්ටිය YouTube එකට ගිහිල්ලා ඒක පේපර් ක්ලාස් එකේ දාලා අහන්න ඕන. හරිද? එහෙම නැතුව නිකම්ම දෙන්නේ නැහැ. ඔය එක අවස්ථාවක් මොකද ඒකට ඒකේ පේපර්ස් 3ක් තියෙනවා. ඒකට හිතන්න ඔයාලා ඒ පේපර්ස් 3 පේපර්ස් 240ක් විතර ෆොටෝකොපි හරි මොනවා හරි ඒ කරන වියදම නොමිලේ. හරි පැය 7ක්මයි පුතේ ඔයාලට අපි මේ සතියකට මේ පන්ති කරනවා. පැය 7ක්. හරි එතකොට ඒ නිසා මේ ඒවා කිසිම මේ තමන්ට කිසි ආශාවක් නැති හැඩක් අපිට පේනවා. සමහර වෙලාවට ඊළාට ඔයාලගේ මේ මුදල් සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙදාට දෙන්නම් කියලා ගෙනිච්චාට කිසි අවුලක් නැහැ. මම කියලා තින්නේ ඇවිල්ලා ගෙනියන්න. පේපර්. හරිද? නමුත් එක එක කියන කනගාටුදායක සිද්ධි ගොඩක් තියෙනවා. විශේෂම 10 පන්තියේ මේ 11 අයගේ. හරිද? ඉතින් ඒවා දැන් මම කියන්නේ නැහැ ඔයාගේ කාලය. මොකද අපි අපේ පන්ති වල ඔයාලා දන්නවා අපි පැය 2යි නම් පන්තිය කරන්නේ පැය 3යි නම් පැය 3න් විනාඩි 5ක් 10ක් වගේ තමයි මොනවා හරි නිවේදනයක් දෙන්න කතා කරන්නේ. හරි වෙන පන්ති වල වගේ පැය ගණන් බයිලා ගහන්නේ නෑ පුතේ. නේද? ඔයාලට අවශ්‍ය කරුණු ටික විතරයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඒක ඔයාලා හොඳටම දන්නවා. දෙමාපියෝ ඇවිල්ලා අපිව මෙතන ඇවිල්ලා වර්ණනා කරලා යනවා. ඉතින් ඒ සෑම දෙමාපියෙක්ම නේද තමන්ගේ දරුවා හරියට වැඩ කරනවද නැද්ද කියන එක එතකොට තමන් තමයි දන්නේ. ඔයා අම්මා තාත්තා රවට්ටනවා නම් ගුරුවරු රවට්ටනවා නම් වැඩක් නැහැ. හරි ගිය සතියේ බදාදා ක්ලාස් එකේදී එකම ප්‍රොෆයිල් පික්චර් එකෙන් දෙන්නෙක් ඉන්නවා. එකම දරුවෙක් අපහසුතාවයටපත් වෙන විදියට සර්ගෙන් ප්‍රශ්න අහනවා. එයා පන්ති ඉන්නේ කෙනෙක්ද පිටින් ආවෙක් කෙනෙක්ද සමහර විට වෙන ගුරුවරයෙක්ද දන්නේ අපේ එක දරුවෙක්ගේ නමකින් මේ ප්‍රසිද්ධ දරුවෙක්ගේ නමකින් ඒකයි තියෙන අවුල. පස්සේ මට යා කෝල් කරලා කියනවා මෙන්න මිස් මේ මගේ නමින් තව කවුද ඇඩ් වෙලා ඉන්නවා. එහෙම. ඕක දැන් කවුගේ දවස්වල ගොඩක් වුණා. ඒ නිසා පුතේ දැන් නම් ওই පාර චෙක් කරනවා එකම නමින් හිටියොත් එකම යූසර් කෝඩ් හිටියොත් කෙලින්ම රිමූව් කරලා දානවා. අඳුරන්නේ නැති කට්ටිය නමක් දාගන්න. දැන් අර JV අරවා මේ ඒවා තියෙන්න බෑ. හරි තමන්ට නමක් දීලා තියෙනවානේ උපැන්න සාතිකේ. හරිද? එහෙම මෙයා කරා. අපි ඔයාලට කැමරා කරින්න කියන්නේ වෙන ක්ලාස් වල වගේ. නේ ඔයාව අපහසුතාවයටපත් කරන්නේ ඔයාට හෙල්ලෙන්න එපා අනිත් පැත්ත බලන්න එපා. ඒවා කියද්දි ඔයා රිමූව් කරන්නේ ඒවා කරන්නේ නෑ ක්ලාස් එක. එහෙම පැහැදිලිව උගන්වගෙන යනකොට ඔයාලා අපිව මේවා කරනවා නම් අපිත් ඔයාලගේ පැත්තෙන් හොයන්න මෙතනින් පස්සේ තීරණය කළා. හරිද? ඒ නිසා මේ කිසිම කෙනෙකුට ටියුට් එක කියන්නේ පේපර් ක්ලාස් එකට අදාළ ප්‍රශ්න පත්‍ර නොමිලේ දෙන්නේ නැහැ. සල්ලි ගන්නෙත් නෑ. නමුත් ඔයා අර කිව්ව විදිහට ගිය මාසේ ඒවා ටික ගෙනල්ලා අම්මාතේ හරි තාත්තාරයත් ඒවන්න මෙන්න එතකොට තමයි මම ඊළඟ මාසේ පේපර් එක දෙන්නේ. නැත්තම් දෙන්නේ නෑ. හරිද? මතක නැති වුණා, ගේන්න බැරි වුණා. ඒ කතන්දර කිසි දෙයක් හරියන්නේ නෑ. හොඳේ? හරි. ඔයාලා හරියට වැඩ කරොත් තමයි මේවර ළමයි වගේ අපි ටිකක් මේ දවස්වල ටිකක් උඩින් ඉන්නේ නිහතමානී ආඩම්බරයකින්. මොකද අපේ දරුවන් විශිෂ්ට ප්‍රතිඵල වාර්තාකරණයක් කරලා තියෙනවා. නමුත් අපි ඒවා කාටවත් දැනගන්න නේද? මහ විශාල ෆොටෝ ගහලා අරවා මේවා නිකන් අර එවැනි වැඩ අපි ගාව නැහැ. එකක් කියන්නේ බෑ නේද? මිස් නිකන් දාලවත් නැහැ නේනම් ඇඩ් එකක්වත් කියලා. නෑ පුතේ ඒවා ඕනේ. ඒ දන්න දරුවෝ දන්න දෙමාපියෝ නේද? දන්න කට්ටිය දන්නවා. අපි ගැන. අපි වෙනම පෝස්ටර් ගහිල්ලක් වෙනම ඇඩ් ගමිල්ලක් කවදාවත්මයි පුතේ කරන්නේ. අපිව සොයාගෙන දරු පිරිසකට විතරයි අපි උදව් කරන්නේ.
උගන්වන්නේ. ඒකත් මතක තියාගන්න. නමුත් මේ ප්‍රදේශයේ වැඩිම ප්‍රතිඵල වාර්තා කරලා තියෙන හැම ඉස්කෝලේකම අපේ දරුවෝ AB වලින් ඉහළ මට්ටමින් මෙවරක් ඉන්නවා කියලා ඔයාලට ඔන්න මම දැන් නිකන් කියනවා. හොඳේ. හරි. නමුත් ඔයාලා ඉතින් ඔයාලා බලන්න ඇත්තද මිස් කියන්නේ බොරුද නැද්ද කියලා නේද? හරි. ඔයාගෙනුත් එතකොට බලාපොරොත්තු වෙනවා ඒ වගේම ප්‍රතිඵලය 2022. හරි. අපි මේකට යමු. ඉතුරු දේවල් සර් ඔයගොල්ලන්ට කියයි. හරි. එකක් තමයි වගේ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය ගැන අපි කතා කරමින් ඉන්න අතරේ තමයි ඇවිල්ලා මේ එක එක නම් ගැන කිව්වේ සර් ඇවිල්ලා නිසා මම පොඩ්ඩක් ඔයගොල්ලොන්ට කතා කරන්න ගත්තේ. හරි. එකක් අතු කැබලි සිටුවීම. අනිත් එක තමයි අතු බැඳීම කියන අවස්ථාව. අතු බැඳීම. මොකද්ද මේ අත්තක් ලන්නක් කරන් බඳිනවද නේද? ඔයා බලයි මොකද්ද මේ අතු බැඳීම කියන්නේ? අපි බලමු තව ඉස්සරහා. ඊළඟට මයි පුතේ බද්ධ කිරීම. බද්ධ කිරීම. හරි බද්ධ කිරීම. අනිත් අවස්ථාව තමයි කෘත්‍රිම වර්ධක ප්‍රචාරණවල පටක රෝපණය කියන අවස්ථාව. එනම් පුතේ ස්වභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම වගේම කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රම 4ක් ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ශාකවල. හරිද? රයිට්. මම එතනින් ඉස්සරහටම යනවා. අපි මේ ප්‍රශ්න උත්තරේ ලියලා යන්නේ. ඒ ප්‍රශ්න උත්තරේ ලියලා යන්න. පෙරලා ගන්න ආගේ ටියුට් එකේ පුතේ 3 වෙනි පිටුව. 3 වෙනි පිටුව. හරිද? කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය කියන කොටස. කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය කියන කොටස. මොකද අර මේ දවස්වල මානව ප්‍රජනනය යන නිසා පුතේ මේ ඕන් නැති නේද? පාඩම කියන්නේ පාඩම. ඒ කියන්නේ ඔයාලට සිලබස් එකේ තියෙන නිසා තමයි පුතේ එවැනි පාඩමක් උගන්වන්නේ. නමුත් ඒකේ තියෙන අනවශ්‍ය දේවල් අරවා මේවා අහන එක්තරා එක්කෙනෙක් හිටියා. පස්සේ අරුණා යාව. හරි මම ඒවා කියන්නේ මොකද වෙන පන්ති වල වගේ අපි එහෙම ළමයි අපහසුතාවයටපත් කරන්නේ නැහැ පුතේ නම කියලා. හරි. නමුත් ඉතින් එවැනි දේවල් කරගන්න එපා. තමන් දෙයක් ඉගෙන ගන්න. තමන් දෙයක් ඉගෙන ගන්න තමන් ඒක ප්‍රැක්ටිකල් කරන්න යන්න එපා ඒකයි. කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය මිනිසාගේ මැදිහත් වීමෙන් සිදු කර ගන්නා ශාක බෝ කර ගැනීම කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය ලෙස හැඳින්වේ. මේ ප්‍රධාන ක්‍රම කීපයකට සිදු කරයි. ඉතින් අංක 1 පළවෙනි ප්‍රශ්නේ දාලා තියෙනවා කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රම නම් කරන්න. හරි. ඔයාලට වැඩි වෙලාවක් කතා කරන්න දෙනවා මානව ප්‍රජනනය අද දවසේ. අපි ඒ නිසා මේ ටික ඉක්මනට ඉවර කරගමු. ඉක්මනට ඉවර කරගත්තොත් ඉක්මනට ඉන්ටර්වල් අරන් යන්න පුළුවන් ඔයාලගේ පාඩමට. 1 අතු කැබලි මුල් ඇද්දවීම. ලියන්න මම කියවන්න. අංකන් ප්‍රසන්ටේෂන් එකේ අද ලියාගත්තේව නැහැ කියලා නේද? ඒ නිසා මට කියන්න වෙනවා. ලියමු. අතු කැබලි මුල් ඇද්දවීම අංක 1. අතු කැබලි මුල් ඇද්දවීම. හරිද? ඊට උඩ ස්ථානක් තියෙන්න බෑ ටියුට් එකේ. භූගත කඳන් වල රූප ටික අලවලා තියෙන්න ඕනේ. හොඳද? මට සමහර කට්ටියගේ පේනවා මේ අලවලා නැහැ රූප. නේ? ඔව් පේන්නේ ඉතින් කවුද කියලා දන්නවනේ නේද? හරි. හරි. ලියන්නේ 1 අතු කැබලි මුල් ඇද්දවීම. 2 ලියන්න අතු බැඳීම. අතු බැඳීම. අතු බැඳීම. අතු බැඳීම. ඔකට අපි තව නමක් කියනවා පුතේ ලේයර් කිරීම කියලා. අතු බැඳීමට කියනවා ලේයර් කිරීම. අර ගෑල් ළමයි බලයි කොණ්ඩේද කියලා ලේයර් කරන්නේ නේද? එහෙම එකක් තියෙනව නේද ළමයි? කොණ්ඩේ කට් එකක් තියෙන ලේයර් කට් එකක් කපනවායි කියලානේ. ඒක නෙමෙයි මේ හොඳේ. හරි ශාකවල කැපිල්ලක් ලේයර් එකක්. 3 ලියන්නේ බද්ධ කිරීම. බද්ධ කිරීම. 4 පටක රෝපණය. පටක රෝපණය. හරි. අපි ඒකේ පළවෙනි අවස්ථාවට යනවා ළමයි. අතු කැබලි මුල් අද්දව ගන්න කොහොමද කියලා බලමු. හරි. පුතේ ඉතින් හරි ලේසි ක්‍රමයක්. මේක ඔබ කරලා තියෙන ක්‍රමයක්.
අපි හිතමු කොහේ හරි ගියාම අපි දකිනවා ලස්සන මල් හරි නැත්නම් ගස් හරි මොනවා හරි නේද? අපි අහනවා යාගේ මේකේ මොනවද පැලවෙන්නේ? එයා කිව්ව අයියෝ ඔකේ අතු කෑල්ලක් පැලවෙනවා. කඩලා දෙන්නද? නේද? ඒව කියලා අහන්නේ. ඔන්න ඔයාලා කියනවා අතු කෑල්ලක් කපලා දෙන්නකෝ එනවා. ඔන්න පුතේ අතු කැබැල්ලක් අරන් ගිහිල්ලා සමහර වෙලාවට ඔයා ගෙදර පෝච්චියක හරි පස්වල හරි නිකන් ඔක තියා නේද? ඒ කියන්නේ හිටවනවා. හැබැයි පැලවෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නේද? සමහර විට ඒක වැඩක් නැහැ නිකම්ම කෝටි කෑල්ල ඔහේ තියෙන පුළුවන් පොළ ටික හැලිලා. එහෙම නෙමෙයි. මේ අතු කැබැල්ල ඔයා අරන් ගිහිල්ලා වතුර එකක දාන බෝතලයක් හොදයි. වතුර බෝතලයක් අරන් බෝතලයට වතුර ටිකක් දාලා අපිට ඕනම් පුළුවන් පුතේ ඔය වෙළඳ පොලේ තියෙනවා කෘත්‍රිම වර්ධක ද්‍රව්‍ය. ඒ කියන්නේ ශාක වලට අවශ්‍ය පොහොර වර්ග තියෙන, ඛනිජ පෝෂක තියෙන එක එක දේවල්. ඒ ටිකකුත් ඕනම් වතුරට දාන්න. එතකොට පෝෂණය වැඩි. අර අතු කැබැල්ල දාලා තියන්න. සමහර වෙලාවට සතියක් දෙකක් යනකොට මේ අතු කැබැල්ලේ මුල් ඇදෙනවා. අන්න දැන් මුල් ඇවිල්ලානේ වැඩේ ෂුවර්නේ නේද? අන්න අපිට පුළුවන් ඒක අරගෙන ඔයා පෝච්චියක හරි පොළවේ හරි නේද? වාට ඉඳ ගන්න පුළුවන්. ඒක තමයි අතු කැබැල්ල මුල් අද්දවලා සිටවනවා කියලා කියන්නේ. ඉතින් එහෙම කියලා ෂේප් වෙන්න බෑ අපිට. හරි. මේ ඔයාට කවුරු හරි ලබා දෙන්න. නැත්තම් ඔයා කොහෙන් හරි කඩාගෙන එන අතු කැබැල්ල සහිත ශාකය මොන වගේ වෙන්න ඕනේ? උතේ මෙයා මල් පිපිච්ච, පළ තිවිච්ච, ඒ කියන්නේ හොඳට මල්ලාපු මෝරපු ශාකයක් නම් එනම් පරිණත ගහ, ලාබාල ගහක මල්ලෙන්නේ නැහැ නේද? ඔව් හොඳට ඵලයක් එහෙම ඇවිල්ලා තියෙන. එහෙම ගහක් නම් වඩා වටිනවා. හරි. නමුත් මේකේ බීජ වලින් පැල හරියන්නේ නැහැ. බීජ යක් හිටෙව්වට හරියට පැල හැදෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් පැණි දොඩම් ඇටයක් හිටෙව්වම පුතේ හැදෙන්නේ දෙහි ගහ. ලෙමන් ගහක්. එහෙම ඒවා තියෙනවා. ඉතින් අපිට හරියටම පැණි දොඩම් පැලයක් බිහි කරගන්න ඕන නම් අපි බීජ හරහා නෙමේ යන්නේ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් කරා. එක්ක බද්ධ කිරීමක්, එක්ක පතක රෝපණයක්, අතු බැඳීමක්, අතු කැබලි සිටුවීමක් කියන එක. එහෙනම් මේ බීජ වලින් නිසියාකාරව ගස් ඇති වෙන්නේ නැති ශාක තමයි ඔන්න කෘත්‍රිම වර්ධක ප්‍රචාරණයට වැදගත් වෙන්නේ. උතේ නම් මේ ඔයා අතු කැබැල්ල කඩා ගන්න. මේ හැම අවස්ථාවෙම ඔක ඕනේ. බද්ධ කරනකොට අතු බඳිනකොට හොඳ මෝරපුවක් තමයි. හැබැයි ඔයා කඩා ගන්නේ අතු කැබැල්ලේ මලක් තියෙන්න එපා. ඵලයක් තියෙන අතු කැබැල්ලක් කඩලා මුල් අද්දවන්න යන්න එපා. තේරුණාද? හරි. එවැනි නැතුව හැබැයි ගහ සාමාන්‍යයෙන් මම කිව්ව මෙන්න මේ සිද්ධිය කිව්වේ. තේරුණේ නැති අය ඉන්නවනම් ගහ මල්පල දරලා තියෙනවා නම් වඩා හොඳයි. හැබැයි ඔයා මේ මල්පල දරපු ගහේ දැනට කඩා ගන්න අතු කැබැල්ලේ මල් තියෙන්න බෑ. ඒක එපා. පැහැදිලිද? එහෙම තියෙන එක එච්චර සුදුසු නෑ කියනවා පුතේ. හොඳද? ඒ කියන්නේ ඒක ලාබාල පොඩි ඒ කියන්නේ ඒකේ මලක් හදන්න යා ශක්තිය වැය කරලා තියෙනවා. ඵලයක් හදන්න ශක්තිය වැය කරලා තියෙනවා. ඒ නිසා ඒක තවදුරටත් අලුත් ඵලයක් හදන්න සුදුසු නෑ. ඒ නිසා වෙන අත්තක් ගන්න ඒ ශාකය තුල තියෙනවා. අරගෙන මුල් අද්දවන්න හිටවන්න. සාමාන්‍ය මේ වගේ මේ අතු කැබලි හිටවන ශාක මොනවද පුතේ ඔයගොල්ලෝ දන්නේ? රෝස නේද? අරලිය අත්තක් කඩන් ඇවිල්ලා හිටවන්න අරලිය ගහක් හදා ගන්න පුළුවන්. ඒවා පැලවෙනවා. බෝගන්විලා නේද? දැන් සමහර තැන්වල බෝගන්විලා අතු කඩන් ඇවිල්ලා ක්‍රෝටන් ක්‍රෝටන් වර්ග අන්න හරි ක්‍රෝටන් වර්ග. තව මොනවද? වද ශාකය වදමලුත් තියෙනව නේද? එක එක වර්ග ලස්සන. දැන් ගොඩක් තියෙන රතු පාට වද. අපි සමහර වෙලාවට රතු පාට වද වලට එච්චර එක නිකන් හරි කොමන්. ඒ වුණා සුදු පාට වද තියෙනවා, කහ පාට වද තියෙනවා නේද? මට අද රූපණේ වාට පෙන්නන්න ගොඩක් ඒවා. හරි. එහෙම අපි පරිසරයත් එක්ක සම්බන්ධ වෙමු. ඒ නිසා දැකලා තියෙනවා නම් සපත්තු මල් කියලා තව જાතියක් තියෙනවනේ හරි ලස්සන. අන්න ඒ වගේමයි පුතේ ඒ වද ක්‍රෝටන් වර්ග බෝගන්විලා
හරිද? මේ වගේ ශාකවල මේ අතු කැබලි පැලකිරීම අපට කරන්න පුළුවන්. හරිද? right. ඔන්න එහෙනම් අපේ පළවෙනි වැඩේ තමයි ඔය අතු කැබලි මුල් ලද්දවල සිටවන එක. අපි ඒක ලියාගමු ඉස්සරලා. අතු කැබලි මුල් ලද්ද වීම කියන සිද්ධිය ලියන්න තියෙන බලන්න පිටු අංක 4 උඩ අතු කැබලි මුල් ලද්ද වීම. ගිය සතියේ පුතේ මේ පාඩමේ මානව ප්‍රජනනයේ ඔයගලන්ට YouTube එකට දැම්මා ඊයේ දවසේ ගිය සතියේ පාඩමට සම්බන්ධ උනේ නැති දරුවෝ. කියන්නේ ගිය සෙනසුරාදා ගිය බදාදා කරාට පස්සේ තමයි පුතේ පාඩම දාන්නේ සර්ගේ පාඩම. මගේ පාඩම දාන්න පුළුවන් වුණ අදින් පස්සේ තමයි මට බදාදා රෙකෝඩින් එක හරි අද රෙකෝඩින් එකෙන් හරි එකක් අප්ලෝඩ් කරනවා අද දවසේ සම්බන්ධ වෙන්න බැරි අයට. හරිද? ඒක තමයි යන්නේ. පාඩම් දෙකම එකවර යොදන්න විදියක් නැහැ. මොකද තැන් දෙකක ඉන්නේ සර් උල්මායි සර්ගේ පාඩම ඉස්සර වෙලා යන්නේ අද දවසේ. ඒක බදාදටත් කරන්න ඕනේ. කරාට පස්සේ තමයි YouTube දාන්නේ. මගේ පාඩම බදාදට ඉස්සර වෙලා එනවා. බදාදා කරපු පාඩම තමයි අද යන්නේ. එතකොට අද කරාට පස්සේ තමයි අප්ලෝඩ් එක යන්නේ. හරිද? right. මෞෂාකයෙන් කපාගත් අතු කැබලි. කවුරුත් මේ මෞෂාකය කියන්නේ? ඒ අදාළ ගහ. නේද? තේරුණාද? කපාගත් අතු කැබලි සිටුවීමෙන් නවශාක බෝ කර ගැනීම මෙම ක්‍රමයේදී සිදුවේ. අතු කැබලි මුල් ලැබ්ද වීමට තෝරා ගන්නා මෞෂාකය සතු ලක්ෂණ මොනවාද? මතකද මම කිව්වා දැන්. ඔව් මල්පල දරපු හොඳ ශාකයක් විය යුතුයි. රෝග නැති ශාකයක් වෙන්න ඕනේ නේද? ඔයා කඩා ගන්න අත්ත මොනවා හරි දිලීර රෝගයක් තිවිච්ච අත්තක් නම් වැඩක් නැහැ නේද? අතු කැබල පැල කරලානේ. එහෙනම් හොඳ නිරෝගී අත්තක් කඩා ගන්න. ඒ වගේ ඊළඟට ඒ කඩා ගන්න අත්තේ ඒ විලාවේ පුෂ්පඵල තියෙන එකක් තෝරගන්න එපා. අන්න ඔය ලක්ෂණ දෙක අපි ලියමු. ලියන්න ඵල පුෂ්ප ඵල පුෂ්ප හටගත් ශාකයක් වීම ඵල පුෂ්ප හටගත් ශාකයක් වීම පරිණත ගහක් වෙන්න ඕන. දෙක ලියන්න පුෂ්ප ඵල අර දළු වගේ තියෙන ශාකයක් අතු කැබැල්ල විදියට ගන්න එපා. දල්ලක් එක්ක තියෙන එකක් එච්චර හොඳ නෑ ඒක. හරිද? දල්ල රිකිල්ල නේද? කෙලවර ටිකක් ලා දල්ලක් තියෙන ශාකත්තක් ඔයා කඩන් එනවද පැල කරන්න නෑ. ඒවා දන්නවා මම කියන්න ඕනෙත් නෑ නේද? දලු නොමැති අතු කැබැල්ලක් වීම පුෂ්ප ඵල දලු නොමැති අතු කැබැල්ලක් වීම. ඒ වෙලාවේ කඩා ගන්න අතු කැබැල්ල එහෙම වෙන්න ඕනේ. හරි නේද? අන්න පුතේ ඊළඟට ඔයගෙන් උදාහරණ අහනවා ඉක්මනට ලියාගෙන යන්න. රෝස ලියන්න. අතු කැබලි මුල් ලද්දවා පැල සාදාගත හැකි ශාක සඳහා උදාහරණ දක්වන්න. ලියන්න රෝස අරලිය වද බෝගන්විලා ක්‍රෝටන් රත්මල් අරලිය වද රෝස මේවා බෝගන්විලා. හරි මම හයක් විතර කිව්වා මං හිතන්නේ නේද? හයක් විතර කිව්වා ඔයාලට. හරි ඔන්න මයිත්තේ නම් අතු බැඳීම කියන අතු කැබලි පැල කිරීම තමයි ඔය අපි කතා කරන්නේ. අපි යමු ඊළඟ අවස්ථාවට කොහොමද අතු බැඳීමක් කරන්නේ කියලා. ඔන්න පුතේ ඒකත් ඔයාලගේ ගෙවල් වල ඔයාලට මේ දවස්වල නිවාඩු පාඩුවේ ඉන්නවා නම් කරන්න පුළුවන් දෙයක්. ගෙදර තියනවා නම් සමම්පිච්ච වැලක්. හරිද? සමම්පිච්ච වැලක් මතක් කරන්න.
හෙන පඳුරක් තියෙන්නේ නේද? සමහර අතු පුතේ බර වෙලා තියෙන පොළව පැත්තට, සමහර අතු එම වටේට වට්ටිය වගේ ලස්සනට හැදිච්ච ගහක් තමයි සමම්පිච්ච. දැන් දැකලා නැති කට්ටිය ඉන්නවත් දන්නේ. සමම්පිච්ච වැලක් තමයි තියෙන්නේ නේ. ඔන්න ඕකෙදි අපිට පුළුවන් අලුතෙන් සමම්පිච්ච ගස් හදාගන්න ගොඩාරියක්. කොහොමද කරන්නේ? දැන් කවුරු හරි අපි ඉන්න සමම්පිච්ච හරි සුවඳයිනේ නේද? ඈ ගෙදරට එනකොට ඔයාගේ සමම්පිච්ච වැලේ සමම්පිච්ච මල් ගොඩක් තියෙනවනම් ඔන්න හරි සුවඳයි ආසයි නේද? අපිටත් හිතෙනවා සමම්පිච්ච ගහක් ගෙදරද හදාන්න. පුතේ අපි අහනවා කොහොමද පැලවෙන්නේ නේද? අර වගේ අතු කැබැල්ල කරන් ගිහිල්ලා කවදාවත් මයි පුතේ සමම්පිච්ච වැලක් හදාගන්න හරි අමාරු. කලාතුරකින් පුළුවන් වෙයි. නමුත් ටිකක් අමාරු. එහෙනම් ඔයාට මං කියලා දෙන්නම් කොහොමද සමම්පිච්ච ගස් ටිකක් නැවත අලුත් පැල ටිකක් හදාගන්නේ කියලා. පුතේ හරි ලේසි. මේ අහන්න. මං කියවනේ සමම්පිච්ච වැල් තියෙන්නේ නේ. ඒතකොට පොළව පැත්තටම පුතේ ගොඩක් මේ අතු පහත් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ අතු පහත් වෙච්ච ඔයා අතු කිහිපයක් මං එකක් කියලා දෙන්නම් කරන විදිය ඉස්සර වෙලා. ඒ පොළව පැත්තට පහත් වෙච්ච අත්තක් තෝරගන්න. වැඩි දෙයක් නෑ හොඳේ කරන්න. ඒ අත්තේ සමම්පිච්ච වැලමනේ දැන් නේද? ඒ අත්ත පොළව හරියට පහත් කරලා පහත් වෙලා තියෙන අත්තක්. අරගෙන යටිපැත්තෙන් පොඩි කැපුමක් දාන්න. කැපුමක් කියන්නේ සම්පූර්ණ කපන්න එපා. පොඩ්ඩක් තුවාල කරන්න. තුවාල කරලා අපි එයාව එතනින් පසට යට කරනවා. ඔයාට තව මං ටිකක් තව හොඳට මේ වැඩේ කරන්න නම් තියනවා නම් මම පුතේ ගෙදර කොහුබත් ටිකක් කොම්පෝස්ට් ටිකක් හරි පොඩි වලක් වගේ හාරලා අතු කැබැල්ල පහත් කරලා හරි යටිපැත්තෙන් පොඩි චුට්ටක් හූරන්න. අය පොත්ත පොඩ්ඩක් ගලවන්න. පොත්ත පොඩ්ඩක් ගලවලා එතනට තියලා කරුවක් දාන්න. නැත්නම් අත්තාප උඩට එනවනේ. කොම්පෝස්ට් තියලා ගලක් තියලා හරි පස් ටිකක් දාලා හරි තද කරන්න. තද කරන්න මෙපා. හරි. එහෙම කරුවකින් මේ පොළවට සම්බන්ධ කරලා තිබ්බත් ඇති. ඔන්න පුතේ මොකද වෙන්නේ? මේ තියෙන එවැනි අවස්ථා කීපයක්. දැන් එකම වැල තනින් තනින් යටිපැත්තෙන් තුවාල කරලා පසට සම්බන්ධ කරලා තියෙනවා. මේක හරි ෂෝ. පැල ගොඩක් එක වැලකින් ගන්න පුළුවන් ඔයාට. ටික දවසක් යනකොට තමයි පුතේ අන්න මුල් ඇදිලා තියෙනවා. මෙතනින් එනවා පුතේ පොඩි පැලයක්. නැවත අලුත්. දැන් ඉතින් අපිට මොකද කරන්න පුළුවන්? මෙතනින් කපන්න. මෙතනින් කපන්න. මෙතනින් කපන්න. අන්නමයි පුතේ සමම්පිච්ච එක අත්තකින් ඔයා පැල කිහිපයක් ඇදුවා. ඉතින් ඔයාට මේ වගේ ගොඩාක් අතු තියෙනවා නේද? ඒ අතු හැම එකක්ම නෙමෙයි. අතු දෙක තුනක් පොළවට යට කරලා අලුත් ගස් ටිකක් හදන්න පුළුවන්. ඔන්න ක්‍රමයක්. මේකට කියනවාමයි පුතේ අපි අතු බැඳීම කියන එක වර්ග දෙකකින් කරනවා. මේ තමයි පොළවට පහත් කරලා අතු බැඳීම. මේකේ නම භූමි අතු බැඳීම. භූමි අතු බැඳීම. අපේ කෘෂිකර්මය කරන ළමයින්ට මේවා හරි වැදගත්. හරි. කෘෂිකර්මයේ සම්බන්ධ කට්ටිය සමහරවිට ඉස්කෝලේ මේවා ප්‍රැක්ටිකල් නේද? එම තියනවනම් ඔව් PTS වල තියෙනවා සමහරලාට ඔයගොල්ලන්ගේ 10 වසරේට නෑ දැන් මේ අපේදි වගේ පන්තිවලදී ඔයගොල්ලෝ සමහරට භූමි අතු බැඳීම නේද මතක් වෙන්නේ නැති. ඔන්න පුතේ කරන්න පුළුවන් සමන් පිච්ච වලට පුළුවන් මේක තව වැල් දෙහි කියලා જાතියක් තියෙනවා. දන්නවද? පෝච්චි දෙහි කියලා කියන්නේ. ඒකත් නිකන් අපේ සාමාන්‍ය දෙහි ගෙඩි වලට වැඩිය ටිකක් ලොකු දෙහි වර්ගයක් තියෙනවා. ඒකට කියනවා පෝච්චි දෙහි. ඔන්න ඔය පෝච්චි දෙහි වැල් තියෙනවා. ඒ වැයිනුත් අපිට පුළුවන් භූමි අතු බැඳීමක් ඔන්න පුතේ සිද්ධ කරන්න. හරිද? භූමි අතු බැඳීමක්. තව අතු බැඳීමක් තියෙනවා. මොකද්ද බලමු අපි ඒක. මෙන්න ඒක තමයි මම පුතේ ඔයා මේ භූමි අතු බැඳීමේ රූපේ තමයි ඔන්න ආදාව ඇත්තේ හොඳේ. ඔක කපලා පියාගන්න අලවන්න. මම කියන්නම් අලවන තැන කොතනද කියලා. මේ තියෙන්නේ තර වගේ මේ අත්ත මේ විදිහට පහත් කළා යටිපැත්තෙන් පොඩි කැපුමක් දැම්මා කරුවක් දාලා යට කරා. කියලා දරක් තිබ්බා. ඔය යටි අර කැපුම ගාවින් මුල් වෙනවා.
එතනට වතුර පොඩ්ඩක් දාන්න පොඩ්ඩක් පෝර පොඩ්ඩක් දාන්න ඉතින් නේද? ඒවා දැම්මේ නැතත් අනිවාර්යෙන් අතු වෙනවා පුතේ. ඇයි ඒ? අපි ගහෙන් වෙන් කළා නේද? මව් ශාකයේ තිබියදීම තමයි මේ වැඩේ කරන්නේ. ඔන්න වෙනසක්. හරි. දැන් අතු කැබලි සිටුවන එකේදී අපි අතු කෑල්ල කැපුවා. කපලවිල්ල තමයි වෙනම භාජනයක දාලා මුල් ඇද්දුවේ. නමුත් මෙතනදී ඔන්න පැහැදිලිව පේනවා අම්මා ඉන්නවා. මව් ශාකයේ තියනවා නේද? පුතේ මව් ශාකයේ තිබියදීම තමයි අපි මෙයාව පසට යට කරන්නේ. අලුත් පැල ගන්න. ඔන්න අපි කියනවා එකට භූමි අතු බැඳීම කියන්නේ ඔය අවස්ථාව. තව අතු බැඳීමක් තියෙනවා ළමයි. ඒ මොකක්ද නේද? මෙන්න බලන්නකො පුතේ. තව අතු බැඳීමක්. ඉහළත්ත. ඒ කියන්නේ සල්ලි තියෙන අත්තක්. එහෙම කියලා නේද? ඉහළත්තක් අල්ලගන්නේ කිව්වම සල්ලි තියෙන අත්තක් කියලා නේද? සමාජයේ හිතන් එහෙම කියනවනේ සමහර වෙලාවට නේද? ඒවත් නෙමෙයි. ගහක ඉහළත්තක් අතු බඳින්න යන්නේ. ගෙදර දෙලුම් ගහක් තියෙනවා නම් ඔන්න පුතේ මං කියන ක්‍රමේ කරතයි. දෙලුම් පැලවලට විශේෂයෙන් ඉහළ අතු බැඳීම. අපි ඒකට තව නමක් කියනවා ළමයි. වායව අතු බැඳීම. වායව ඉහළ. තවත් නමක් කියනවා. කෘෂිකර්ම කරන ළමයින්ට මතක ඇති. ගුටි ක්‍රමය. මතකද මේක? රාතාකු වල කිව්වත් දන්නේ නැහැ. ගුටි ක්‍රමය. ඔයාලගේ පොතේ නෑ දාලා. හරිද? ගුටි දෙන්න වෙන්න හිඳ වෙන්නේ නැති නේද? ගුටි ක්‍රමෙන් දැනට වායව නැත්තම් ඉහළ අතු බැඳීමක් කරන්න. හරි ලේසි පුතේ එකක් තෝරගන්න ඔයා අත්තක් මේ වගේ පොත්තු වලයක් අයින් කරන්න. සම්පූර්ණ කපන්න එපා. මේ පොත්ත කියන්නේ ප්ලෝයම පටකය. පොත්ත ටිකක් අයින් කරගන්න. හරි ප්ලෝයම පටකේ තව තියෙනවා. නමුත් පිටින් තියෙන පොත්ත කියන්නේ ප්ලෝයම පටකේ කොටසක්. ආහාර රඤ්ඤම්. එහෙනම් මේකේ පොත්තු වලයක් වටේට අයින් කරගන්න. ඉහළ අත්තක දෙවණියට මොකද කරන්නේ? මෙන්න ඔයාට ඕනේ පුතේ පොඩි ඉටිකොල කෑල්ලක් ගන්න. ඉටිකොල කෑල්ල අරගෙන ඒකේ මතට කොම්පෝස්ට් ටිකක්, කොහුබත් ටිකක්, හරිද? කොහුබත් ටිකක්. දන්නවනේ තමයි කොහුබත් කියන්නේ මොනවද කියලානේ? ඔව් කඩවල වල වේලෙන් තියනවා අපිට ගන්න. එහෙම නැත්නම් ගෙදරදී කොහුබත් හදා ගන්නත් ඔයාට පුළුවන්. පොර හදා ගන්න. දැන් කොහොමද කාබනික රසායනිකනේ නේද? ජනාධිපතිතුමා කියලා තියෙන්නේ. ඒ නිසා රසායනික පොහොර නෙමේ කාබනික පොහොර ඔන්න දා ගන්න අවස්ථාවක්. කොම්පෝස්ට් හදලා ඔන්නමයි පුතේ අර ඔයා පොතු වලය අයින් කරපු තැන තියලා මේක අපි වෙලනවා. පොලිතීන් එකක් උඩ තව රෙදි කෑල්ලක් හරි කමක් නැහැ. ඒකේ උඩ කොම්පෝස්ට් තියලා කොහුබත් තියලා මේකේ මතින් මෙන්න මේ ආකාරයට අපි හදානවා. බලන්න ගෙඩක් වගේ වැදලා තියෙනවා. පොලිතීන් එකක්ම වට කරලා. ඒක ඇතුලේ හොඳට කොහුබත් දාලා තියෙන්නේ, කොම්පෝස්ට් තියෙන්නේ. පොතු වලේ ගහපු අත්ත වටා මෙයා දෙපැත්තෙන්ම මේ විදියට පොලිතීන් එකෙන් බැඳ ගන්නවා. පුතේ පොලිතීන් එකක් නිසා සාමාන්‍යයෙන් සති දෙකකට වැඩිය සමහර විට යයි. අපිට පේනවා පුතේ මුල් ලස්සනට මේක ඇවිල්ලා තියෙනවා. මේ පස් අතරින් ඉන්නවා. නේද? මේ ක්‍රමේ කරන ගෙවල් ඇති ඕන තරම්. මේකේ ඇතුලේ අපිට පේනවා මේ මොනවාද? මුල් ඇදිලා තියෙනවා. දැන් මොකද කරන්නේ? ඒව මුල් ඇදිලා තියෙනවා නම් අන්නමයි පුතේ එතනින් කපන්න. දැක්කද? එතනින් කැපුවා. කපලා ගන්න අලුත් ශාකයක් ඔයාට එනවා මේ වගේ. මෙන්න මේ අවස්ථා තුනම හරි. මේ වගේ පොත්තු වලේ අයින් කරන්න, කොහුබත් තියන්න. හරිද? කොහුබත් තියන්න, කොම්පෝස්ට් තියන්න, ඔතන්න. ටික දවසක් තියන්න මුල් ඇදෙනවා. මුල් ඇදුනම එතනින් කපලා අයින් කරන්න. ඔන්නමයි පුතේ අලුත් ගහ. මේ තමයි ඉහළ අත්තක් අතු බඳින විදිය. එනම් භූමි අතු බැඳීම, හරිද? ඉහළ අතු බැඳීම ඔන්න ඔය ආකාරයට අපිට සිද්ධ කරන්න පුළුවන්. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි අහන්න. යමු අපි දෙවැනි එක. පිටු අංක 4ෙම අතු කැබලි මුල් ඇද්දවීමට 15. ලේය කිරීම කියලා කියනවා අතු බැඳීම. අතු බැඳීම ලෙස සිදු කරන්නේ කුමක්ද කියලා අපෙන් අහන්න. මොකද්ද පුතේ මට සරලව කියන්න. මව් ශාකයේ තිබියදීම තමයි අපි අතු පැලකිරීම කරන්නේ. ඒක තමයි අතු බඳිනවා කියලා කියන්නේ.
10 තිබියදීම අපි පැල හදනවා. නේද? මව් ශාකයේ තිබියදීම පැල හදනවා. එහෙනම් ඒකට කියනවා අතු බඳිනවා. වර්ග දෙකයි භූමි අතු බැඳීම ඉහළ අතු බැඳීම කියලා. වර්ග දෙක. right. ලියමු අපි මව් ශාකයට සම්බන්ධව තිබියදීම මව් ශාකයට සම්බන්ධව තිබියදීම අතු කැබලි මව් ශාකයට සම්බන්ධව තිබියදීම අතු කැබලි මුල් අද්දවා ගැනීම මව් ශාකයට සම්බන්ධව තිබියදීම අතු කැබලි මුල් අද්දවා ගැනීම වෙන පාණකින් ලියමු අතු බැඳීම ලෙස හඳුන්වයි. අතු බැඳීම ලෙස හඳුන්වයි. අතු බැඳීම ලෙස හඳුන්වයි. හරි නේද? අතු බැඳීම ප්‍රධාන ක්‍රම දෙකකට කියලා තියෙනවා. ක්‍රම දෙකක් කියලා උනම් හදාගන්න නැත්නම් කමන්නේ නේද? අතු බැඳීම ප්‍රධාන දෙකකට සිදු කරයි කියලා තියෙන ක්‍රම දෙකකට. ඒවා නම් කරා. ලියන්නයි පුතේ එක භූමි අතු බැඳීම භූමි පොළවට ආසන්න අත්තක් කරන් පොළවට යට කරනවා. නව ශාකයේ තිබියදීම නේද? එහෙනම් අපි කියන එකට මොකක් කියලාද? භූමි අතු බැඳීම. අනිත් එකමයි පුතේ ඉහළ අතු බැඳීම. නැත්තම් තව නමක් කිව්වම මොකක් කියලාද? වායව අතු බැඳීම. right. ලියමු. එක භූමි අතු බැඳීම, දෙක වායව අතු බැඳීම. හරි. ඔන්න මයි පුතේ එහෙනම් භූමි අතු බැඳීම සහ වායව අතු බැඳීමකදී අපෙන් අහනවා භූමි අතු බැඳීම සිදු කරන ආකාරය කෙටියෙන් දක්වන්න කියනවා. ඔයාට පුළුවන් ද තනියම ලියන්න මම කියන්න. කියමු නේද? නැත්නම් ඔක ලියවෙන්නේ නැහැ. ලියමු. භූමි අතු බැඳීම සිදු කරන ආකාරය. මොකද මට ටක් ගාලා කියන්න ඉස්සරලා මොකද කරන්නේ? පොළවට ආසන්න අත්ත තෝරගත්තා. හරි. අර ඉස්සෙල්ලා මං කිව්ව දේවල් ඔට්ටුයි. ඔයාට මල් ගොඩක් සමන් පිච්ච වැලේ මල් ගොඩාක් තියෙන අත්තක් පහත් කරන්න එපා හොඳයි. නේද? හොඳ ටිකක් මෝරපු අත්තක් ගන්න. හරි දැනට මල් පල දරපු පරණ වෙච්ච අත්තක්. එයා හොඳයි. හරි ඒ නිසා එයා අරගෙන පොඩි කැපුමක් දානවා යටින් පොළවට පහත් කරලා කරුවක් දාලා එතනට ඔයාට ඕන වැඩි දෙයක් මංගේ කොම්පෝස්ට් ඕන නම් තියන්න. නැති වුණත් කමන්නේ මේ පස් චුට්ටක් දාලා වහලා තියන්න. උතේ එතනින් එතකොට අලුත් ගහක් හැදෙනවා. හරි ඔක තමයි භූමි අතු බැඳීම. ලියමු අපිටක් ගාලා පොළවට ආසන්න අත්තක් තෝරා ගැනීම. පළවෙනි වැඩි. පොළවට ආසන්න අත්තක් තෝරා ගැනීම. පොළවට ආසන්න අත්තක් තෝරා ගැනීම. එකට ලියමු පියවර වශයෙන් ලියන්න. දෙවෙනි තරුව දාන්න දෙවෙනි රූලේ. අත්ත යටපැත්තේ සුළු කැපුමක්. එකේ අටි මිරක් ගහගන්න. සුළු කැපුමක් උඩින් ඕනේ යටින් පොඩ්ඩක් පොත්ත අයින් කරන්න. හරි යටින් පොඩ්ඩක් පොත්ත අයින් කරන්න. සුළු කැපුමක් යොදා එම ස්ථානය එම දිගටම ලියන්න. ඊළඟ රූලට යාවි. එම ස්ථානය පසට යට කරයි.
පසට යට කරයි. හරි අත්ත යට පැත්තේ සුළු කැපුමක් යොදා එම ස්ථානය පසට යට කරයි. ඊළඟ තුන්වෙනි කරුව දාන්න පුතේ සති කිහිපයක් යන විට සති කිහිපයක් සමහර විට යයි සති දෙක තුනක් යයි හොඳයි මුල් වෙන්න හොඳට සති කිහිපයක් යන විට එම ස්ථානයේ මුල් හටගනි. සති කිහිපයක් යන විට එම ස්ථානයේ මුල් හටගනි. මුල් හටගනි. එවිට කන්ටමියා එවිට මෞෂාකයෙන් එවිට මෞෂාකයෙන් අත් කපා මෞෂාකයෙන් අත් කපා වෙන් කර ගනි. සංගත හැක මෞෂාකයෙන් අත් කපා වෙන් කරගත හැක. වෙන් කරගත හැක. right පිටු අංක 5 භූමි අතු බැඳීම සිදු කරන ශාක මොනවාද? මොනවාද පුතේ වංකෝ ශාක වර්ග දෙකක් කිව්වා. තව වර්ග ඇති ඉතින් ඕන තරම්. ওই වැල් වර්ග තමයි ගොඩක් වෙලාවට අපිට අලුත් ශාක හදාගන්න අතු බැඳීම් කරන්න පුළුවන් වෙන්නේ. අපි දැනට ලියුම්තේ සමන් පිච්ච වැල් දෙහි පෝච්චි දෙහි නැත්තම් කියන්නේ නේද? ඒ වගේ ඒවා වැල් දෙහි මේවා ටෙස්ට් කරන්න තියෙන්නේ. ඔයාට ගෙදර එහෙම තියෙනවා නම් මේ වගේ අවස්ථා වන්න පුතේ පුළුවන්. ඇත්තද මේවා මේ පොත්වල තියෙන ඒවා හරිද නේද? කියලා තියෙනේ මෙම අතු බඳින්න පුළුවන් අලුත් පැල ගන්න පුළුවන් හොයන්න. හරි. නිකන් ඉන්න විනාඩි එච්චර කොට වෙලා යන්නේ නේ අත්තක් බඳින්න මේක නේ. මිස් බුලත් වල පුළුවන් ඇතිනේ. මොකද පුතේ? බුලත් වල හැම පුළුවන් ඇතිනේ. ඔව් ඒක තමයි මම කිව්වේ. ඔයාලා චුට්ටක් ඒක බලන්න. දැන් හැමදේම අපිට දාලා නැහැනේ නේද? ඒ කියන්නේ සිලබස් එකට අදාළව අපි හොයමු. ඒවා හරියනවද කියලා. ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. හරිද? ඒ නිසා ඔයාලා ඒ සේපාලිකා ගස්සගේ පුළුවන්ද? ඒ පුතේ සේපාලිකා ඔව් සේපාලිකා වලත් පුළුවන්. හරිද? ඒක ඉහළ අතු බැඳීමකුත් පුළුවන් සේපාලිකාවල. චුට්ටක් නිකන් බලන්න. ඒක හරි විනෝදාංශයක් විදියටත් නේද? ගෙදර ඒ වගේ ගස් තියෙනවානේ. අපේ ගෙදර නම් සමාපිච්චා නැහැ. ඔන්න ඔයාලට පුළුවන් වන්න මට ගෙදරක සමාපිච්ච වැලක් තියෙනවා නම් භූමි අතු බැඳීමක් කරන්න පැල ටිකක් හදන්න නේද? හරි හොඳයි. ගෙදරට අවුරුද්දට එහෙම කට්ටිය ආවම අන්න සමාපිච්ච පැලයක් තෑගි දෙන්න පුළුවන්. ඔන්න හදා ගන්න කියලා. ඒ වගේම හරි වටිනවා පුතේ. හරි. එතකොට අපේ දරුවා තමයි ඔන්න මේ පැල හදලා තියෙන්නේ. අම්මා කියනවා. හරි. ඒ වගේ ඉතින් හොඳ දේවල් තියෙනෝනේ. ඔන්න ඔයාලට කරන්න පුළුවන්. මොකද හැමතිස්සෙම ගේ ඇතුළට වෙලා ඔන්ලයින් එකෙම ඉන්නේ නැතුවනේ පොඩ්ඩක් එළියට බෑලා මේ වගේ ප්‍රායෝගික අවස්ථාවකුත් කරන්න බලන්න. තියෙනවා නම් අල්ලපු ගෙදර වතු වලට ගිහිල්ලා ඉතින් අඳුරනවා නම් සමම්පිච්ච වෙලක් තියෙනවා නම් අතු බැඳීමක් කරන්න කතා කරගන්න. එහෙම නැතුව ඉතින් ගිහිල්ලා අනුන්ගේ අතු බඳින්න යන්න එපා නේද? පාර මාර වැඩක් වෙනවා. අනුන්ගේ අතු බඳින්න ගියොත් ඉන්නේ. හරි. තමන්ගේ වත්තේ තියෙන අත්තක් බැඳ ගන්න කියලා එලවා අපිපා. හරි. ඔන්න වත්තේ ඔතන මේ රූපේ තියෙන්නේ. වාගේ රූපකලේ ඇති මේ රූපය තමයි මම දාලා ඇත්තේ. මේක කපලා ඔයා ඔය උදාහරණ ලිව්ව තැනට යටින් අලව ගන්න ඕන. හරිද? right. බලන්න මේක රූපේ තියෙනවා නම් දැන් අලවන්න පුළුවන් නම් දැන් අලව ගන්න නැත්නම් අනිවාර්යෙන් හැබැයි අලව ගන්න ඕනේ. ඇයි දන්නවද අලව ගන්න කියන්නේ? මේ රූප දෙනවා විභාගෙට. හිතන්න විවගත රචනාවක black and white මේ විදිහ එකක් ආවා. ඔයාගෙන් අහනවා මොකද්ද මේ? ඉහත සිද්ධිය නම් කරන්න. ඔයා ලියන්න ඕනේ භූමි අතු බැඳීමක්. තේරුණාද? ඒ නිසා රූප දැකලා කියන එක පුතේ වඩා හොඳයි. ඒ නිසා ඔයා ටියුට් එකේ අලව ගන්න ඕනි පැටව. තේරුණාද? කියන විදියට වැඩ කරගෙන ගියොත් මම පුතේ මේ අවුරුද්දේ 10 වසර ඉවර වෙනකම් ඊට පස්සේ 11 වසරේදී ඔයාට ඒ අකුරු ගන්න පුළුවන්. මොකද පෙරේදා දවසේ නේද? අති විශාල සංඛ්‍යාවක් අපේ රිසල්ට්ස් මම හිතන්නේ අවුට් වෙච්ච වෙලාවේ අපේ ගෙදර තිවිච්ච මම හිතන්නේ ටෙලිෆෝන් 3යි තියෙන්නේ. මගේ ෆෝන් එකයි සර්ගේ ෆෝන් එකයි අපේ නිකන් ලෑන්ඩ් ෆෝන් එකයි
තුන් දෙනාම එක සැරේ නාද වෙනවා පුතේ. මාර වැඩක් උනේ නිදා ගන්න උනේත් නෑ. රෑ 1:00ද නිදාගත්තේ. දිගටම මේ ෆෝන් සර් නම් ගියා ටිකක් වෙලා ඉඳලා 11ට වගේ දවසේම මේ ප්‍රසන්ටේෂන් ආරම්භ මේ පොඩි අවුලක් වෙලානේ තියෙන්නේ දැන් මේ ඔක්කොම හදන්න ඕනේ ආයි. පොඩි නිවනක්වත් නෑ. හරිද? ඔක්කොම හાર્ඩ් එක ගියා කියන්නේ ඉතින් දන්නවනේ නේද? හાર્ඩ් එක ගියා කියන්නේ හાર્ට් එක ගියා වගේ තමයි අපේ. හරි ඔක්කොම ප්‍රසන්ටේෂන් ඔක්කොම අවුල් වෙලා. අලුතෙන් දැන් ආයි හදනවා. ඒ නිසා ඉතින් මම ලියාක් ගත්තා මේ ආපු A අකුරු ගාන B අකුරු ගාන C අකුරු නම් ටිකක් අඩුයි. C අකුරු තියෙන කට්ටිය තාම මට කෝල් කරෙත් නැහැ. තමන්නේ. හරිද මම මෙන්න මේ සිද්ධියත් ඔයාලට දන්වනවා. දැන් මේ අපේ ගෲප් එක තියෙනවනේ නේද? ගෲප් එකමයි පුතේ ලෙෆ්ට් වෙන්නේ නැතුව ඔයා 11 විභාගෙ තියෙද්දි එහෙමම තියාගන්න. ඒතර ඔයාට සමහරවිට මට කෝල් කරන්න ඕනේ. මොකද සමහර ළමයි කියනවා කෝල් කරන වෙලාවේ එන්ගේජ්. ඇයි ඉතින් අනිත් අය දන්නවා. එක ෆෝන් එකකටවත් සමහරවිට ගන්න බෑ. එවැනි අවස්ථා තිබුණා පෙරේක. හරිද? ඒ නිසා මේ ගෲප් එකට මම ගෲප් එක ඔක්කොටම දැන් ගිය අවුරුද්දේ ගෲප් එක ඔන්න ඔක්කොටම මේ විවෘත කරා. ඒතර ඒගොල්ලෝ මට ටක් දාලා ඉක්මනට ප්‍රතිඵල එවලා තිබ්බා. හරි Tamanට ආපු අකුර ඒවලා තියෙනවා Aද Bද Cද නේද? එහෙම කියලා එතනින් ඉහානම් වැඩක් නැහැ මට. SW ඒව වැඩක් නැහැ නේ අපේ පන්ති වල එහෙම දරුවෝ ගොඩාක් අඩුයි. හරිද? ඒ නිසා ඒ ගෲප් එක තියාගන්න ඔයා දිගටම ඔයාගේ තියෙන හැම ගෲප් එකක්ම. එතකොට අදාළ ටීචර්ට තමන්ගේ ප්‍රතිඵලය යවන්න හරිම ලේසි ක්‍රමයක්. ඒක කතා කරන්න ඕනෙත් නැහැ. අපර කතා කරනවා දිස්සි බෑන්නොත් ඉන්නේ 100 අකුරක් අත්තේ මොකද මොලේ උනේ කියලා ඇහුවොත් නේ. ඔව් මම නම් එහෙම අහනවා. මොකද උනේ කියලා නේද? ඉතින් මේ ඒ ප්‍රතිඵල ඉතින් හරිම වටිනවා අපි දෙගොල්ලටම. එතනදී මම මේ කාරණේ වාට මතක් කරනවා. ඔයාලා තාම 10නේ නේද? මේ වැඩ වෙන්නේ නැති වෙන්න වග බලා ගන්න. අර C අකුරු S අකුරු ආපු කට්ටිය මේ අවුරුදු. ඒ කියන්නේ හරියට වැඩේ කරලා නැති අයනේ. මොකක්ද මොන වැඩේ? එක්කම ඇත්තේ මුළු පාඩමට හරියට එක දිගට හිටියේ. තනින්ට ඒ විෂය කරුණු නේ. ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියලා පුරුද්දක් නේද? ඒ වගේ විවිධ ආකාරයේ දේවල් එක්ක පාඩම නේ එදා දානි ගෙදරක් මගුල් ගෙදරක් මල ගියා. හරිද? 10 වසරේ 11 වසරේ ළමයින්ට පොඩ්ඩක් ඕවා තහනම් කරන ගන්නව නම් හොඳයි. ඔය වෙඩින් අරවා මේවා තියෙන දේවල් දැන් කොහොමද තහනන්නේ නේද? ඉතින් තියෙන කාලෙදී ගිය අවුරුදු වල වැඩිපුර ඔන්ලයින් තමයි ගිය අවුරුද්දේ තේ ළමයි හිටියේ. ඉස්කෝලේ තුනේ පොඩි කාලය නමුත් ඉස්කෝලේ ගියෙත් නැහැ. ළමයි යවුවේ නැහැ බය නිසා. ඉතින් ඔය ආකාරයට A අකුරු B අකුරු ගත්තා කියන හොද්දටම වැඩ කරපු ළමයි නේද? ඒ ළමයින්ගේ B සමහර වෙලාවට A වලට කිට්ටු වෙන්නේ නැති. එහෙමයි ඉන්නවා. මට දැන් එක දරුවෙක් කතා කරලා ඒක අඬනවා. ඇයි දන්නවද? විද්‍යාවට B එක. අනිත් ඒවා ඔක්කොම A. ඉතින් මොකද්ද කරන්නේ නේද? මොකද්ද කරන්නේ කියන්නේ ඉතින් මේ මම දෙන්නේ B. එයාගේ පොඩි මොකක් හරි අවුලක් එනවා. මොකද දක්ෂ දරුවෙක්. ඒකක් එන්න ඕනේ මටත් හිතන විදියට. මොකක් හරි පොඩි අවුල් සහගත විද්‍යාව කියන එක ලේසියට හිතන්න එපා. අනිත් දේ තමයි මයිත්තේ 11 වසරේදී මෙන්න මේ විභාගෙට ලං වෙන්න පන්තියට එනවා. දැනුත් එනවා. ඊයේ මැසේජ් එකක් දාන 11 වසරේ ගෲප් එකට මේ පන්තියට ගන්නවාද කියලා. අය මම වෙනද නම් ඊයට නෙමෙයි ප්‍රතිඵල එන්න කලින් නම් ඕන ළමෙක් ගත්තා. මම ඒත් ඇත්තටම මැසේජ් එකක් දැම්මා ඉතින් ගන්න බෑ කියලා. කරන්න දෙයක් නැහැ තරහ වුණා. ඔයාලා නිකමට හිතන්නේ එහෙම ගත්තු ළමයි නේද ඔය S හරි W හරි යන්නේ. එතකොට තියෙන මේ මොකද්ද එයා තුල ඒ පරණ දේවල් ටිකනේ පස්සේ තනින් තන ගිහිල්ලා එක පන්ති වලට ගිහිල්ලා ඒවයි හරි ගිහෙන්නේ නැතුව අවසානයේට එනවා පුතේ වැඩ කරන තැන. ඒ ඇවිල්ලා ඉතින් කොහොම හරි සමහර උන් ගොඩ යනවා. හරි එහෙම අයත් හිටියා. නමුත් ඉතින් ඔන්න ඔය සිද්ධිය කරන්න එපා. ඔයාට හරියටම හුරු කට්ටිය දැන් තෝරගෙන ඉවර වෙන්න ඕන. 10 පන්තියේ. නැවත 11 වසරේදී ටීචර්ස්ලා මාරු කරන්න යන්න එපා. හරිද? දැන් මාරු කරගන්න එකක් නමුත් දැන් 10 වසරේ පාඩම් ගොඩාරියක් මාර්ගයේ ඒත් ඉවරයි. මේ ළඟදිත් දැන් සම්බන්ධ වෙනවා 10ටත් ඒ වගේ. සම්බන්ධ වෙනවනේ අලුත් දරුවෝ. නේද? එයාලට chance එකක් තියෙනවා ඉතින් ලබන අවුරුද්දේ 10ට සම්බන්ධ වෙලා එයාලගේ නොතේරිච්ච පාඩම් පුළුවන් කරගන්න. එහෙම එකක් තියෙනවා ඔයාලට. හරි ඒ නිසා ඉතාම ඉක්මනට තමන්ගේ නිවැරදි විෂය කරුණු ලබා දෙන නිවැරදි ගුරුවරු
තෝරගන්න නැත්නම් ඔයාලටත් ලබන අවුරුද්දේ ලොකු ප්‍රශ්නයකට හරි කලබලයි. ලොකු ස්ට්‍රෙස් එකක්. මානසික ආතතිය වැඩි. පුතේතට අපේ වියදම් කරමු මෙතෙක් වියදම් කරපු ඔබේ දෙමාපියන්ගේ සල්ලි අපරාධ වෙනවා. ඔයා ඕනේ එක කරගන්න ළඟ යාළුවා යන පන්ති එක හොඳයි අරක හොඳයි එහෙම කියලා යන්න බෑ. Tamanට තේරෙන්නේ නැත්නම් මේ පන්තියේ ඉන්න එක වැඩක් නැති වෙනවා. තේරුණාද? රයිට්. ඒ නිසා මේ හරි විදියට හරි තැන තෝරන්න හරියට වැඩ කරගෙන යන්න ඔයාලට කියලා තියෙන විදියට ඒකක් ගන්න එච්චර අමාරුතාවයක් වෙන්නේ නැහැ. පේපර් ක්ලාස් එක අනිවාර්යෙන්ම එතකොට ඒක අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. හරිද? රයිට්. එහෙනම් පුතේ මම යනවා වායව අතු බැඳීම ගැන කියන්න. පොළවෙන් ඉහළ ඇති අතු පෙළියම highlight කරමු. පොළවෙන් ඉහළ ඇති අතු මුල් අද්දවා ගැනීම සිදුවේ. පොළවෙන් ඉහළ අතු ඇති අතු මුල් අද්දවා ගැනීම සිදුවේ. ඉහළ. හරිද? right. වායව අතු බැඳීම සිදු කරන ආකාරය එක ලියන්න නෑ වාට ලියලා දීලා තියෙනවා නම් බලන්න හරිද කියලා ලියපු ටික වැරද්දක් තියෙද බලන්න. මේදී පොළවෙන් ඉහළ පීඨන අත්තක් තෝරාගෙන හරිනේ තෝරගන්න දෙලුම් අත්තක් හරි මොකක් හරි දොඩම් වලක් පුළුවන් ඉහළ අතු බැඳීමක් කරන්න දෙහි ගස් වල ඒව මේ ඔක්කොගෙම වගේ පුළුවන්. එයි කුඩා පොතු වලයක් ඉවත් කර අනුපතේ එක යටින් ඉරක් ගන්න පොතු වලයක් ඉවත් කරනවා මතක තියෙන්න ඕනේ. පොතු වලයක් ඉවත් කර එම ස්ථානයට කොම්පෝස්ට් සහ කොහුබ නේද? කොම්පෝස්ට් සහ කොහුබ මිශ්‍රණයක් තබා පොලිතීනයකින් වෙලනු ලැබේ. පොලිතීනයකින් වෙලනු ලැබේ. ඒ ආකාරයට හදාගන්න ඔන්න ඔය රූපරාමු හතරක් එකට තියෙන කොටුවක 1 2 3 4 කියලා දාපු රූපයක් ඔයාගේ රූපකොලේ ඇති. කොටු වලේ ඉවත් කිරීම කොම්පෝස්ට් කිරීම ඊට පස්සේ මේ ආකාරයට පොලිතීන් එකෙන් වහන ආකාරයේ රූපයක් ඇති. අන්න හරි ඒක. හරිද? right. තමන්නේ රූපකොලේ යමෝගාවම ඇතිනේ ඒක කපලා පුතේ උතන්ට අලව ගන්න. සති කීපයක් යන විට එම ස්ථානයේ මුල් ඇදී ඇත. එවිට අත්ත කපා මව් ශාකයෙන් වෙන් කර සිටුවයි. අපෙන් අහන පුතේ 7 වෙනි ප්‍රශ්නේ වායව අතු බැඳීම සිදු කරන ශාක තෝරා ලියන්න. හොඳයි දෙලුම් ලියමු අපි. දෙලුම් ලියන්න. දෙහි ලියන්න. දෙහි. දෙලුම් සහ දෙහි. ශාක අතු බැඳීම මගින් ඇතිවන වාසි මොනවාද? මොනවාද පුතේ වාසි? මම ඔයාට ඉස්සෙල්ලා පාඩම පටන් ගන්නකොට කිව්වා සාමාන්‍යයෙන් බීජයක් හිටවලා අපිට උසස් වර්ගයේ ශාකයක් ලබා ගන්න බැරි නම් එම වර්ගයේ නේද? එම වර්ගයේම ශාකයක් අපි අර ගත්තේ උදාහරණයක් පැණි දොඩක් නේ. සමහර වෙලාවට එහෙම ගන්න බැරි නම් අන්න වැඩක් නෑ අපිට බීජ හිටවලා. එහෙනම් හොඳම ක්‍රමේ තමයි ළමයි අතු බැඳීම, අතු කැබලි සිටවීම, බද්ධ කිරීම, පටක රෝපණය කියන පුතේ අවස්ථා. එහෙනම් කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය හරි හොඳයි. හරිද? එක වාසියක් තමයි එතකොට මව් ශාකයට සමාන ශාක මේ අලිංගික ප්‍රජනනයක් නේද? වෙනස් වෙච්ච නව ප්‍රභේදණයෙන්නේ ලිංගික ප්‍රජනනයේ නේද? මේවා වාසි. එහෙනම් එකවරමයි පුතේ පැල කීපයක් ගන්න පුළුවන්. මතකයි නේද අපි අර සමාන පිච්ච වැලියනේ මෙන්න මේකේ මේ එකවර ඔයාට මව් ශාකයේ තිබියදීම තනින් තන හැම තැනම අතු බඳින්න භූමිය අතු බැඳීම පැල ගොඩාක් ගන්න පුළුවන්. අන්න එක වාසියක් නේ එක වාසියක්. එහෙනම් අපි ලියමු මෙහෙම වාසි මොනවාද? බීජ නිපදවීම හොඳින් සිදු නොවන තරු දාලා තියාගන්න ඕන. හරිද? ඔයා මේ ප්‍රශ්නේ සමහර වෙලාවට පස්වෙනි ප්‍රශ්නේ වෙනවා රචනා. ඕලෙවල් ප්‍රශ්න පත්‍රේ ශාක ප්‍රජනනය ආශ්‍රිත මානව ප්‍රජනනය ආශ්‍රිත උතේ ජීවයේ අඛණ්ඩතාවයේ ප්‍රශ්නේ පස්වෙනි රචනා ප්‍රශ්නයට ඔයාට එනවා. පස්වෙනි රචනා ප්‍රශ්නයට එනවා. පේපර්ස් පොත් තියෙන ළමයි නිකමට පෙරලා පස්සේ බලන්න ඇවිත් තියෙනවාද නැද්ද කියලා. හරිද? බීජ නිපදවීම හොඳින් සිදු නොවන මම ප්‍රශ්න ටික තෝරලා දෙන්නම් පුතේ ජෛව ගෝලයේ වගේම ජීවයේ අඛණ්ඩතාවයේ පාඩමින් පහුගිය අවුරුදු වල ආපු ප්‍රශ්න සියල්ල. මම හිතන්නේ මේ වෙනකොට ජෛව ගෝලයේ ප්‍රශ්න වලට උත්තර ලියලා ඇති. තෝරලා දුන්නේ වනේද? බහුවර්ණ දුන්නා, විවගත රචනා දුන්නා,
ඒවා ටික වාගේ ගෲප් එකට එවලා ඇති දවසක්ද ඒ නාමකරණ ඉවර වෙනවත් එක්කම ඒවට උත්තර ලිව්වද නැද්ද ඉතින් ඔයා තමයි දන්නේ අන්තිමට නිකන් චරුබුරු ගන්න එපා මිස් මට 100 එකක් ආවේ 100 එක ආවේ ඇයි කියලා ආපස්සට කල්පනා කරලා බලන්න නේ වැඩ කරේ නේ එහෙම නැති වුණොත් බෑ ඉතින් මගේ නිකන් නමට පන්ති ආවයි කියලා බෑනේ අන්න මිස්ගේ ගියේ මෙන්න ප්‍රශාන්සර්ගේ ගියේ තුල්සි මිස්ගේ ගියේ අපෝ එස් එකක් එහෙම කියන්නේ ඒකට හේතුව අපිමද නේ හේතුව උතේ තමන් වැඩ කරේ නැත්තම් නේද එහෙම ඉබේ එන්නේ නේ පොඩ්ඩක් කැප වෙන්න ඕනේ නේද හරි පළවෙනි එකේ නම් තේ බීජ නිපදවීම හොඳින් සිදු නොවන ශාක බෝ කරගත හැකි වීම ලියන් ශාක බෝ කරගත හැකි වීම එක වාසියක් දෙවැනි එක ලියමු අපි එකවර තම පළවෙනි එක ලියනවා බෝ කරගත හැකි වීම දෙක එකවර පැල කිහිපයක් ලබාගත හැකිවීම එකවර පැල කිහිපයක් ලබාගත හැකිවීම හරිද right ඔන්න මයි පුතේ නම් අපි කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රමවල අවස්ථා දෙකක් මම ඔයාට කතා කරලා ඉවරයි අපි එනවා වැදගත්ම කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රමය ගැන විස්තර කරන්න right මෙන්න බලන්න දැන් පෑන් මේ ඔක්කොම පැත්තකින් තියලා පුටුව ඉස්සරහට ඇදගෙන හොඳ ළමයි ටික වගේ වාඩි වෙන්න බලන්න කෙලින් ඉන්න බලන්න හරියට පුටුවේ මූණේ අත් ගහගෙන ඉන්නවා නම් අයින් කරගන්න නේද මට පේන්නේ ඈ ඔයාට ඕන විදිහකට ඉතින් ඉන්න දීලා තියෙන්නේ නේද ඈ නිදහසේ ඇඟ තද කරගන්න නැතුව නේද එහෙම පන්තිත් තියනවනේ ඇඟ තද කරගෙන වටපිට බලන්නේ නැතුව ඉන්න ඕනේ බලාගෙන එහෙම කියලා නෑ මම රිලැක්ස් එකේ ඉගෙන ගන්න නිදහසේ ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕන ළමයින්ට පටි තද කරගෙන ඉගෙන ගන්න බෑ නේ හරි මෙන්න බලන්න මම පුතේ එනවා අපි යනවා ඔය අවස්ථා දෙක ළමයි යන්න එකවර මේ භූමිය අතු බැඳීම මේ ඉහළ අතු බැඳීම හරිද පුතේ මට මෙතනදි තව පොඩි දෙයක් මතක නැති වුණා ඔව් නේද ඒක තමයි මැසේජ් දානවා මට සමහර පන්ති වල අනේ ඕනේ නැහැනේ අපි අපේ පන්තිය ගැන කතා කරමු මම නිකන් කිව්වේ ඒ උනා දරුවෙකුට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ බය නැතුව නේද ඒ නිසා හරි ඔයාලා බොහොම සාර්ථකව රිලැක්ස් එකේ ඉගෙන ගන්නවා ඉතින් අපිත් එක්ක කතා බහ කරමින් ඒක මම කිව්වේ හරි අහගන්නකෝ මේ භූමිය අතු බැඳීමකදී පොඩි අවුලක් තියෙනවනේ වතුර වැස්සොත් හරි එහෙම නැත්නම් ඔයාට හැමතිස්සෙම ගහට නැග වතුර දාන්න පුළුවන් බෑනේ නේද මම මෙහෙම වැඩක් කියන්නේ පොඩි කලගෙඩියක් මැටි මුට්ටියක් මැටි හරි ප්ලාස්ටික් හරි මොකක් හරි මුට්ටියක් එල්ලන්න ගහේ ඔයා අතු බැඳ තරට ටිකක් උඩින් කොහුලනුවක් හරි කොහුලනුවක් අර මුට්ටියේ ඉඳගෙන වතුර පුරවන්නේ මුට්ටියට වතුර පුරවලා ඒකේ ඉඳන් කොහුලනුවක් මෙතනට දාලා තියන්න පුතේ වතුර චුට්ට ලනුව දිගේ එනවා. අන්න හරි. තේරුණා? ඒක වඩා හොඳයි. ඒතකොට ගස් නැග නිකන් හැමතිස්සම ගස් බඩ ගාලා මේ ගෙදරින් බැනුම් අහන්න වෙන කොහේ යනවද කියලා හැමතිස්සම මේකට වතුර දාන්න. එහෙම වතුර මහ ගොඩක් ඕනේ. නමුත් සාමාන්‍යයෙන් යන්තම් මෙතන තෙත් වෙන්න ඕනේ. නේද? ඒ නිසා අර ඒ වගේ ක්‍රමයක් හොඳයි. හරි වතුර දාන විදිය ප්‍රායෝගිකව මේක කරනවා නම් පොඩි උදව්වක් කරේ ඒ ආකාරයට අපි යමු ඊළඟ සිද්ධිය ගැන කතා කරන්න. උතේ මේක මට වුණා ගිය සතියේ බදාදා උදේ සර් පොඩ්ඩක් නිකන් ඔයාලට කියනවා වගේ. නේද? ප්‍රශ්නයක් තිබ්බ නේද? ඔව් 2016 ප්‍රශ්න පත්‍රයක් මේ දවස්වල කතා කරමින් ඉන්නේ අර්ධ වාර්ෂික පරීක්ෂණයේ 10යි. ඒකේ තිබ්බා ෆස්ට් පේපර් එකේ මෙවැනි ප්‍රශ්නයක්. මොකක්ද කියලා බලමු. මෙන්න බලන්න. මේ තියෙන්නේ මා පුතේ එකම කුලයකට අයිති වෙන ශාක දෙකක්. එහෙනම් පරිණාමික බන්ධුතාවයක් නෑකම තියෙන ශාක දෙකක්. ඔයාලට පේනවා මේ විස්තර ගෙඩි නෙමෙයි. මේ අර්ථාපල් ශාකය. හරි අර්ථාපල් ශාකයක අපි කන කොටස මොනවද?
කොබලන් කටක් කරලා කියමු බලන්න. මොනවද මං ගිය සතියේ ස්වභාවික වර්ධක ප්‍රචාරක ක්‍රමයක් කියලා දුන්නා. අර්ථාපල් ස්කන්ධ ආකන්දය ඒ කියන්නේ පුතේ භූගත කඳක් නේද? භූගත කඳක් අල කෑලි කපල දැම්මොත් අලුත් ගස් ඇදුවේ ඇති. උඩ කොටස වැඩක් නේද? අන්න භූගත කඳක් තමයි අපි අල කියලා කන්නේ. පුතේ හොඳට අහන් ඉන්න. මෙයා තක්කාලි නේ ඇපල් නෙමෙයි හොඳේ. මේ තක්කාලි ගහක් තියෙන්නේ. තක්කාලි ගහයි මේ ඇපල් ගහයි එකම කුලීමයි පුතේ ෆැමිලි එක. අපිට අපි ස්වභාවික වර්ගීකරණයේදී පරිණාමික බන්ධුතාවයක් ගැන කිව්වනේ. මුන් දෙන්න නෑයෝ. මේ වැඩේ කරන්නමයි පුතේ නෑකමක් තියෙන්න ඕන. එක්ක නැත්තම් එකම විශේෂයේ වෙන්න ඕන. පදගස් දෙකක් අපිට මේ වැඩේට ගන්න පුළුවන්. තේරුණාද? මල් ගස් දෙකක් එකම જાතිය පාට වෙනස් මල් තියෙන එකම ගහක් හදනවා. මෙන්න બોලේ රෝස මල් හැදෙනවා. ඒ කියන්නේ රෝස මල් වල රතු රෝස සුදු රෝස අරවා මේ ඔක්කොම හැදෙන විදියට. එහෙම තියෙනවා නම් නියමයි. අන්නේ එවැනි අවස්ථාවක්. අහන් ඉන්න මම තාම ක්‍රමේ කිව්වේ නෑ නම. පුතේ මෙන්න බලන්න වෙන වැඩි. මේ ශාක දෙකේ පොඩි වැඩක් වෙනවා. මොකද වෙන්නේ? කැරකි ගියා අර්ථාපල් කඳ ගියා කඳ වැඩක් නැද්ද මිස්? ඔව්වනේ වැඩක් නෑ අපිට මේ වැඩේ. කඳ ගියා. පුතේ මේ අර්ථාපල් ගහේ මූල පද්ධතිය හරිෂෝයි. හරි. ඒ පොළව යට තියෙන කොටස හරිම ශක්තිමත්. ලෙඩ අඩු. සත්තු හානි කරන ගතිය අඩු. ලෙඩ හැදෙන ගතිය අඩු. ශාකයක මුලක් තමයි මේ පොළව තුල තියෙන කොටස. මෙන්නමයි පුතේ. මොකද උනේ? මාර වැඩක් වුණා. මෙන්න මම මේ පැත්තට වෙන්නම්. දැක්කේ නැද්ද දන්නේ නැහැ නේද? වෙන ආයි හරි තක්කාලි ගහේ මං මෙයාව කපලා යවනවා. එයා ගියා කැරකි. කඳ හොඳයි. තක්කාලි ගහේමයි පුතේ කඳ හොඳයි. අර්ථාපල් ගහේ මුල හොඳයි. ඒ දෙක එකට එකතු කරන්න නේද? මෙන්න කරන වැඩේ ළමයි අන්න වෙනවා පුතේ ටික අර්ථාපල් නේද? ඔව් මොකද වෙන්නේ? අන්න පුතේ අන්න මුන් දෙන්න සැට් උනා. දැක්කයි නේ? ඔන්න සැට් කරා මම මේ දෙන්නා. මොකද්ද මේ සැට් කිරිල්ල? මේ තමයි මයි පුතේ බද්ධ කිරීමක් කරේ. එහෙනම් බන්දුතාවය සමාන නෑකමක් තියෙන එහෙම නැත්නම් එකම විශේෂයේ ශාක අතරේ අපිට පටක සම්බන්ධයක් තියෙන විදියට හැබැයි පුතේ පටක සම්බන්ධයක් තියෙන විදියට ශාක බද්ධ කරන්න පුළුවන්. පුතේ මේක ගැන ටිකක් වැඩිදුර කතා කරන්න තියෙනවා. මේ තමයි ඔන්න මෙවැනි අවස්ථාවක් හරිෂෝයි. යටින් අල එන උඩින් තක්කාලිය. නියමයි නේ? තව මාළු මිරිස් පුළුවන් මේ විදියට. මාළු එක ගලෙන් කුරුල්ල දෙන්න. අන්න හරි එක ගහින් කුරුල්ල දෙන්නයි නේ? ඔළුව එක රටක කඳ එක රටක. මේ මොකද්ද? මුල එක රටක. නේ? එහෙම තමයි කියන්නේ අපි. ඔළුව මොකද සර් කිව්වනේ ඔළුව ජපන් කඳ ජර්මන් කියලා. ඔව් ඒ වගේ තමයි. හැබැයි මුන් දෙන්න හරියටම ගැලපෙනවා. හරිම යාළුයි. හරිම නෑකමක් තියෙනවා. හරියටම සෙට් වෙනවා පුතේ. ඒ නිසා උඩින් අපිට තක්කාලි පුළුවන්. ඒ වගේම තක්කාලි වෙනකොට ඕන මාළු මිරිස් වගේ එකකුත් පුතේ බද්ධ කරන්න පුළුවන් අර්ථාපල් ශාකයට. ඒගොල්ලෝ ඔක්කොම සොලනේසී කුලය. මොකද මුලින් අමුතු නම. සොලනේසී කුලය. නම අහන්නේ ඔයාගේ. ඒවා A level මට්ටමේ තියෙන්නේ බොට්නි වලදී ජීව විද්‍යාව කියන්නේ බයොලොජි වලදී අපි ශාක එක කුලවලට බෙදෙනවා. හරිද? ග්‍රැමිනේ කුලය. ඔය තෘණ වර්ගය තියෙන පුතේ ග්‍රැමිනේ කුලය. ඔයා පස්සේ ඉගෙන ගත්තොත් මම කියන්නේ. කොම්පොසිටේ කුලය. සූර්යකාන්ත මල් එහෙම අයිති වෙන ශාක කුලය කොම්පොසිටේ. හරිද? ග්‍රැමිනේ. ඊළඟට තව තියෙනවා ලෙගියුමිනාසේ කුලය. හතුරු මුරුංග ශාක අයිති වෙන්නේ. අන්න මට මේ ටිකක් මතක් වෙනවා මම කිව්වේ. කොච්චර කාලද නේද? බුදුහාමේ අවුරුදු 20ක් විතර වෙනවා දැන්. ඒ ලෙවල් කරා. හරි. එහෙනම් අය පුතේ ලෙගියුමිනාසි කුලය මේක සොලනේසී කුලය. එක જાති එකම කුලේ කට්ටිය මෙම බද්ධ කරන්න පුළුවන්.
පැහැදිලිද? හැබැයි ඔයා හිතන්න පොල් ගහකට බද්ධ කරන්න බෑ. හැබැයි පුතේ වෙන ශාකයක් මම ඇයි කියලා කියන්නම්. පොල් ශාකය කියන්නේ තේක බීජපත්‍රී ශාකයක්. මේ බද්ධ කිරීමකදී ළමයි හරියටම පටක සෙට් වෙන්න ඕන. මොන පටකද? මෙන්න පාට මම කලින් දවසක් කියලා දුන්නා. කඳකමයි පුතේ මුලක කඳක සනාල කලාප තියෙනවා. ශෛලම පටකයයි ප්‍රෝයම පටකයයි මම මේ අඳින්නේ. චුට්ටක් බලා ගන්න. තව විස්තර තියෙනවා බද්ධ කිරීමේ. මේ මම මෙහෙම මේ සනාල කලාප මැදින් ඔය විදිහට බෙදනවා. මේ මැදින් ඇන්දේ මේකට කියනවා පුතේ විශේෂ පටකයක්. මතක දරුවෙක් ඉන්නවා නම් කියන්න. මතකද? ඇම්බියම් හරියට හරි. හොඳයි. කැම්බියම. පුතේ කැම්බියම කියන්නේ විභාජක පටකයක්. මොකද කරන්නේ? පිටපැත්තට සෛල කපා හරිනවා, ෆ්ලෝයම හදනවා. ගහ මහත් කරනවා. ද්විතීක වර්ධනයට වැදගත් වෙන්නේ මියා. ඇතුළට සෛල බෙදනවා, ශෛලම පටකය හදනවා. තේරුණාද? විභාජක පටකය. මයි පුතේ බද්ධ කිරීමකදී අනිවාර්යෙන්ම කැම්බියමට කැම්බියම සෙට් වෙන්න ඕනි. තේරුණාද? කැම්බියම පටකය අය ශාක දෙකේ කැම්බියම් පටක සෙට් වෙන්න ඕනි. එහෙම නැති වුණොත් බද්ධය අසාර්ථකයි. මයි පුතේ ඒක බීජපත්‍රී වල කැම්බියමක් නැත. එහෙනම් බද්ධ කරන්න පුළුවන්ද පොල් ගස් කිතුල් ගස්? බැ. හරි වාගෙන් අහන ප්‍රසිද්ධ ප්‍රශ්නයක්. ඇයි ඒක බීජපත්‍රී ශාක බද්ධ කරන්න බැරි? ඔයා කියන්න කැම්බියම පටකය තිබිය යුතුයි බද්ධයක් සාර්ථක වෙන්න. කැම්බියම් පටක නේ. ඒ නිසා බද්ධ කරන්න මයි පුතේ බැ. මම ඔගේ ප්‍රශ්න දාලා තින් ඉන්න අපි තව ටිකක් විස්තර කරලා ලියන ඒවට යමු බද්ධ කිරීම සම්බන්ධව. රයිට් අහගන්න හොඳ. බද්ධය වෙනවා පුතේ වර්ග දෙකකින්. හරිද? බද්ධය වර්ග දෙකකින් වෙනවා. එක බද්ධයක් තමයි අංකුර බද්ධය. එකක් තමයි රිකිලි බද්ධය. රිකිල්ල කඩලා තව එකකට හයි කරනවා. චුටි අංකුරයක් අරගෙන තව බද්ධයක් කරනවා. අංකුර බද්ධයයි රිකිලි බද්ධයයි. මට කියලා දෙන්න වෙනවාමයි පුතේ පොඩි වචන දෙකක්. පොඩි වචන දෙකක් මම මේකෙන්ම ගන්නවා. හොඳයි. අන්න නැවත මෙන්න මේ දෙන්න පොඩ්ඩක් ඈඩ් කරා. අලයි තක්කාලි. හරි. right. පොළවට හොඳට අහගෙන මේ වචන දෙක. ওই දෙක මම හිතන්නේ සර් එදා කිව්වා. ටිකක් කිව්වේ අපේ 10 වසරේ දරුවන්ට ඒවා අලුත් වචන තියරි කතා කරේ නැති නිසා නේද? මම පුතේ පොළවට සම්බන්ධ වන බද්ධයට සම්බන්ධ ශාකයේ ඉන්නවනේ. පොළවට සම්බන්ධ. හරි. එයාට කියන නම තමයි අපි ග්‍රාහකය. ග්‍රාහකය. ඔන්න ග්‍රාහක කඳ කියනවා. නැත්නම් ග්‍රාහකය. එයා තමයි පුතේ ශක්තිමත් මූල පද්ධතියක් සහිත නිරෝගී මූල පද්ධතියක් සහිත පලිබෝධකයින් තොරතුරු දෙන මූල පද්ධතියක් සහිත ශාකයක් විය යුතුයි. ඔයා තෝරගන්න ග්‍රාහකය. ඒක තියෙන්නේ පොළව යට. ඒ කියන්නේ පොළවට සම්බන්ධ එක්කෙනා තමයි ග්‍රාහකය. ඔයා බද්ධ කරන්න පිටින් ගේනවන් අපි හිතුව පැණීම පැණි රස අඹ ශාකයක්. අඹ තියෙනවා. පැණීම පැණි රස රඹුටන්. ඔයාටත් හිතෙනවා අනේ අපිටත් තියෙනවා නම් මේම පැණි රස අඹ ගහක් හදාගන්න නේද? ඇටයක් හිටවල හරියන්නේ නේ. ඕක අඹ හදනකොට අපි මැරිලා නේද? මයි පුතේ ඉතාම ඉක්මනට අඩු කාලයකදී අපිට බද්ධයකින් ලබා ගන්න පුළුවන් ඵලදාව. තේරුණා? ඒක තමයි එක්තරා වාසියක් බද්ධ කිරීමේදී. ඉතින් ඔයා මොකද කරන්නේ? ඔයා අර ශාකයෙන් මී අඹ කියලා වර්ගෙකුත් තියෙනවා. එහෙම නෙමෙයි. ඔයාට දැන් කෑවම හරිම රසයි කියලා හිතච්ච මේ අඹ එක්ක රඹුටන් එක්ක වෙනත් ශාකයක් මයි පුතේ ඒකෙන් අරගන්න අංකුරයක්. එහෙම නැත්තම් රිකිල්ලක්. හදා ගන්න රිකිල්ලක්. ඒක හදන විදිය මම කියන්නම් වාට රිකිල්ලක් එක විදියට හදනවා. පිටින් ගේන එක්කෙනා බද්ධ කරන්න අපි යාට කියනවා පුතේ අනුජය කියලා. අනුජය. එහෙනම් ඔයා තෝරගන්න රිකිල්ල අනුජය.
ඔයා තෝරගන්න අංකුරය එයා අනුජය. ඔයා ගෙනල්ලා බද්ධ කරන්න හදන ගහ එයා ග්‍රාහකය. පැහැදිලිද? පොළවට සම්බන්ධ එක්කෙනා ග්‍රාහකය, අනුජය කියන්නේ අපි පිටින් ගෙන පැමිණෙන කෙනා. පිටින් පැමිණිලා හයි වෙන එක්කෙනා පුතේ අනුජය වෙනවා. පැහැදිලිද? හරිද? තේරුණාද? රයිට්. එහෙනම් පුතේ මේකේ අනුජය වෙන්නේ තත්කාලි, ග්‍රාහකය වෙන්නේ අල අර්ථාපල ශාකය. හරි. ඔන්න ඔය ආකාරයට අනුජයයි අනුජේ කැම්බියමයි කාගේද? ග්‍රාහකේ කැම්බියමයි හරියට සෙට් වුණොත් බද්ධ සාර්ථකයි. බද්ධ සාර්ථකයි. පැහැදිලිද? රයිට්. මේකේ තව වැඩ ගොඩක් තියෙනවා. පුතේ හොඳට අහන් ඉන්න. අපි අංකුර බද්ධයක් කරන විදිය මම ඔයාලට ඉස්සරලා කියලා දෙන්නම්. මොකද ගොඩක් දේවල් ටියුට් එකේ ගහලා තියෙනවා. අට පාඩම් කරගන්න විතරයි තියෙන්නේ. ඒ නිසා කරන වැඩපිළිවෙල අහගෙන ඉන්න. අපි අංකුරයක් කපා ගන්න කොහොමද? අංකුරයක් කපාට කවුද කියන්නේ? ටීචර් මිරිස් පැල බද්ධ කරන්න පුළුවන්ද? මිරිස් පැල බද්ධ කරන්න මිරිස් පැල ගොඩක් කියලාවට හැබැයි ඒවැ බීජ තියෙනවනේ නේද? මේ මිරිස් වල දැන් අවු මිරිස්සෙම ගොඩක් ඉදවලා ඒකේ බීජ තමයි අරගෙන දාන්නේ. බීජ වලිනුත් ඉක්මනට හදා ගන්න පුළුවන් මාළු මිරිස් අරව මේ ඔය සියල්ල. බද්ධ කරන්න මිරිස් පැල චුට්ටක් අර මං කිව්වා වගේ නම් බලන්න ඕනේ. අතු බෙදිච්ච ශාකයක් නම් කැම්බියම තියෙනවා. සමහර වෙලාවට පුළුවන් වෙයි. හරි. මම අන්න අංකුර බද්ධ කිරීමේ හරි අංකුර බද්ධ ඕ කවුද બોලේ 12ට ඉවරද කියලා නෑ පුතේ අද 1:00ට ඉවර වෙන්නේ 12ට නෙමෙයි අයි මානව ප්‍රජනනයක් කතා කරනවා හරි 12ට මේ කොටසේ ඉන්ටර්වල් එක දීලා මේ කොටස ඉවර වුණාට පස්සේ අපි කතා කරනවා මේ ඊළඟ සර්ගි කොටස තාම 11:22යි වෙලාවනේ 12:00 වෙලාව හරි මේක අහගන්න ඔන්න ඔයා බලන්න පුතේ මිනිස් 12ට 10යි. බද්ධ කරන්න පුළුවන්ද කියන එක චුට්ටක් බලන්න. එම මේ වෙන ශාකයක් තෝරගෙන මිරිස් පැලයකටම තමයි බද්ධ කරන්නේ. අපි හිතමු අවු මිරිස් පැලයකුයි මාළු මිරිස් පැලයකුයි. හරි බද්ධ කිරීමක් චුට්ටක් කරලා බලන්න. හරි යනවාද කියලා. හරි ඒ කරන ක්‍රමය තමයි ඔන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ. අංකුර බද්ධයක්. අංකුර බද්ධයක්. ඔයා දැකලා තියෙනවද පත්‍රයක් සාමාන්‍යයෙන් සවි වෙන තැන පත්‍රය ගැලෙව්වොත් එතන තියෙනවා පොඩි ලපයක්. අන්න ඒ පත්‍රය සවි වෙන තැනත් එක්ක ඒ ලපෙත් එක්ක පොඩි ඒ ලපෙත් එක්ක පොඩි අංකුරයක් දලව ගන්න. කපන්න පිහියක් තියෙනවා නේද? බද්ධ පිහියක් කියලා එක. ඔන්න බද්ධ පිහිය. ඒකට කියන්නේ. ඒක නිකම් පිහි වලින් ගයිඩ් අංකුර ගන්න පුළුවන්. නමුත් මේ වැඩේටම කියලා පුතේ හදලා තියෙනවා බද්ධ පිහි ඔය කුෂිකර්ම ආයතන වල. ඒතකොට ඒ වගේ එකකින් අපිට ගන්න පුළුවන් මේ බද්ධ පිහියකින් අංකුරයක් ගන්න. ඔය අංකුරයක් වෙන් කරගන්න විදිය. ඊට පස්සේ මොකද කරන්නේ? ග්‍රාහකයේ තෝරගත්තා කාටද බද්ධ කරන්න යන්නේ කියලා පුතේ මෙන්න බලන්න. ඔයා තෝරගත්ත ග්‍රාහක කඳේ හරිද? ග්‍රාහක කඳ උදාහරණය ඕනේ අපිට. ග්‍රාහක කඳ හොඳ මූල පද්ධතියක් කියන කඳක් තෝරගන්න. තෝරගෙන ඕකේ මෙන්න මේ වී අකුරේ හැඩයට කැපුමක් දානවා. මේ පැත්තෙන් අයින් කරන්න මේ පැත්තෙන් අයින් කරන්න. මේ පෙන්නලා තියෙන්නේ මේ ගහේ කඳ හැම ගහනවා පොඩ්ඩක්. පොඩි දොරක් හදනවා. මේක වී අකුරට හැදුව හැටි වාට එච් අකුරට හැදුව හැටි කොහොමද එච් අකුරට හදන්නේ? මේ අතර කපලා මෙතනින් මැදින් කපන්න. කපලා මෙතනින් උස්සන්න මෙතනින් මේ පහළට මේව කරන්න. එතකොට මේක පියන් දෙකක් වගේ ඇරෙනවා. හරිද? ඒක අස්සට අංකුරය දාන්න. T අකුරේ හැඩයට බද්ධයක් කරන්න පුළුවන් අංකුර බද්ධයක්. V බද්ධය, H බද්ධය, T බද්ධය ඔහොම මේවට නමුත් තියෙනවා. පුතේ නම් මෙන්න අපි අංකුරේ දාමු. අන්න අංකුරේ දැම්ම. අංකුරේ දාලා නිකන් තිබිලා හරියන්නේ නේ. උතේ තියෙනවා බද්ධ පටි කියලා જાතියක්. බද්ධ පටි. හරිද? දැන් ඉටිකොල වර්ගයක් තමයි බද්ධ පටියක් විදියට තියෙන්නේ. මම ඔයාට
මේ වගේ අතේ තියෙන රෙදි කෑල්ලක් මේ බද්දපටි වෙලන විදිය දැනගන්න ඕන. ඇහුවොත් විභාගෙ නේද? මෙන්න බලන්නකෝ. මේ මීටර උලක් තියෙන්නේ. හරි. මෙන්න මේ ලයිට් පොල්ල බලන්න මේක. හරි. මේකේ. මේ 1000ක කඳ. අපි හිතුව මේකේ අංකුරේ තියලා දැන් මොකද කරන්නේ? මේ බද්දපටි වලින් වෙලන්න ඕනේ ළමයි. අන්න අංකුරේ සර් අඳිනෝ මෙතන. ආන්න අංකුරේ ගැවුවා. පුතේ මේ බද්දපටිය කොහේ ඉඳන් කොහෙටද වෙලන්නේ? ඒක තමයි හරිම වැදගත්. මෙන්න වෙලනෝ මන් දැන්. හරි. මෙන්න උඩට ඉහළට ඔන්නෝම ඉහළට තමයි බද්දපටිය අපි ඔන්න බලන්න. ඔන්න පේන ඔයාට. හරි ඉහළට මේවා කරලා ඔන්න එහෙන් රඳවන්න. ඇයි ඕක පහළට වෙලන්න බැරිද කියලා දැන් මගේ ප්‍රශ්නයක් අහන බව මම දන්නවා. හරි. ඇයි පහළට වෙලන්නේ නැතුව ඉහළට මේ ආකාරයට මෙහෙම උඩට වෙලාගෙන යන්නේ? හේතුව දන්නවද? ඔයා නිකමෙට නිකන් ගෙදර තියෙන කෝට්ටක් හරි මොකක් හරි කොස්සේ මිට හරි කමක් නැහැ. රෙදි පටියක් හරි පොලිතීන් පටියක් කරන් උඩට වෙලාගෙන යන්න. පුතේ මේ ඉහළින් වතුර වැටුණොතින් ඒ අංකුරේ ඇතුළට පුතේ වතුර යන්නේ. වතුර ගියොත් මේ අංකුරේ කුණු වෙනවා. හරිද? නමුත් ඉහළ ඉඳගෙන පහළ ඉඳන් ඉහළට වෙලනකොට ඇතුළේ හිඩස්නේ. නමුත් ඉහළ ඉඳන් පහළට වෙලාගෙන આવොත් මම පුතේ ඇතුළේ හිඩස් තියෙනවා. ඔයා ඒක කරලා බලන්න හොඳේ මම කිව්ව සිද්ධිය. හරිද? රයිට්. එහෙනම් ඔන්න ඔය ආකාරයට වෙලීම සිද්ධ කරනවා බද්දපටි වෙලන ආකාරය තමයි මේ. හරිද? ඔන්න අංකුර බද්දේ කරන විදිය. ඔය තියෙන අංකුරේ දැන් පැලවෙනවා. ඊට උඩ ගොඩාරියක් තියෙනවා නම් ඕක. මිස් ඕකට බද්දපටි මොනද? බද්ද ඉටිකලයක් කමක් නැහැ. හරිද? බද්දපටි කියලා වර්ගයක් තියෙනවා. ඒව නැත්තම් ඉතින් මේ කරි වතුර යන්නේ නැති ඉටිකොලයකින් වගේ පහළ ඉඳගෙන ඉහළට ඔතන. තේරුණාද? එම හොඳට ඔතලා තිබ්බාම ඔන්න මෙයා ඉතින් මේ ආකාරයට සති කීපයක් යනකොට ඔයාලට පොඩ්ඩක් පේනවා. දැන් අර ඉටිකොල වගේ මේවා වෙද්දී අර අංකුරේ පැලවෙන එක පේනවා. එතකොට ඔයාලා ලියන්න. බද්දපටිය දැන් ලියන්න. දැන් හරි. දැන් මේ ශාකයට හරියටම බද්ද වෙලා තියෙන්නේ. කොළ පාට පොඩි අංකුරයක් ඒවි. හරි මේ විදියට ඔය තියෙන්නේ ඔන්න පැලවෙනවා. එතකොට බද්දපටිය අයින් කරන්න. එහාට මෙහාට කරන්න. එතන මෙතනින් අංකුරේ එනවා. ග්‍රාහක කඳ ඔයාට එතකොට කපන්න පුළුවන්. අපි හිතුව මේක ග්‍රාහකය මේ වගේ ගත්තා කියලා. මේ වගේ තැනක ඔයා අංකුරේ දාලා මේ හරියට වෙලුවා නම් මේ උඩ හරිය වැඩක් නෑනේ දැන් ග්‍රාහකේ නේද? ඒ ටික කපන්න. ඔව් අංකුරේ වහන්න ඕන. නැත්නම් අංකුරේනේ දැන් වතුර ගියාම කුණු වෙන්නේ. අංකුරේ වහන්න ඕනද කියලා අහනවා. අංකුරේ වහන්න ඕන. හරි. අංකුරේ තියලා දැන් අර ඔයා අපි මේ මෙතන දැන් මම පැහැදිලි කරන්නේ මේක මෙතන මේ අංකුරේ ඇතුළට දාලා මේ විදියට කැටුමක් යොදලා ග්‍රාහක කඳේ මේක වෙලන්න ඕනේ. තේරුණාද? පහළ ඉඳන් ඉහළට වෙලන්න. ඔන්න ඔය ආකාරයට තමයි අපි එතකොට මේ පෙන්නලා තියෙනවා. මේ ශාකේ. හරි අංකුරේ වෙලන්න ඕනේ. එතකොට බද්ද පටිය හරහා අපිට පේනවා අංකුරේ පැලවේගෙන කොළ පාට දාලා තියෙනවා නම් දැන් දලවන්නේ ටිකොලේ. දලවලා දැන් මේක පැලවෙනවා ඉතින් නියමයි. ඊට පස්සේ ග්‍රාහක කඳේ උඩින් සෙන්ටිමීටර් 15ක් වගේ උඩ හරියෙන් තියලා උඩ ටික කපලා දාන්න. ඒක වැඩක් නෑ. ඔන්න ඒ විදිහට තමයි කරන්නේ. ඊළඟට බලද්දී මේ තියෙන අනේ අංකුර බද්ද කරපු ආකාරයක් එක දොරක් වගේ විවෘත කරා අංකුරේ තිබ්බ ආයි වැහුවා මේක දාලා වහන්න. දාලා බද්ද පටියට එන්න පැනලා. තේරුණා? ඔය තමයි අංකුර බද්දය කරන විදිය. ඔය තියෙන්නේ ඔන්න අංකුර බද්ද. නෑ. මේ තියෙන්නේ අනිත් ක්‍රමය. රිකිලි බද්ද. අහගන්න අපි බදාද ක්ලාස් එකේ මෙතනට එනහම කරා. ඒ නිසා ඔයගොල්ලෝ අඟහරුවාදා දවසේ උදේ 8ට ක්ලාස් එක තියෙනවා පුතේ මේ සතියේ. ඒතර ශාක ප්‍රජනනයේ ඉතුරු සියලු දේවල් අපි කතා කරනවා. එදාට සම්බන්ධ වෙන්න මොකද මේ ශාක ප්‍රජනනය ටිකක් වැඩියෙන් තියෙනවා නේද? ඒ නිසා අඟහරුවාදා ක්ලාස් එකේ අමතර ක්ලාස් එකේදී අපි කතා කරනවා. පුතේ ඔයා දැකලා තියෙනව නේද තේපැල ඉන්දනකොට පූඤ්ඤ හදනව නේද? පොඩි නැත්තම් මොටයිනේ දැන් මේ අපි 10ක කොටයක් වගේ කපා ගත්තා. ඒක උලට හැදුවාම ඒක පූඤ්ඤයක්. දැන්
පොළවේ අනින්න පුළුවන් වෙන විදියට ඇතුළට යන විදියට මේක හදා ගන්න ඕනි. ආරුක්කුවක් වගේ නැත්තම් කූඤ්ඤයක්. හරි පිටින් ගේන රිකිල්ල. ඔයාර හොඳයි කියලා හිතපු ශාකයේ හොඳ ලක්ෂණ තියෙන ශාකයේ රිකිල්ලක්ගේ නනුජය. ඒක යටහරියෙන් කපන්න කූඤ්ඤයක් විදියට. කූඤ්ඤ බද්දයක් කූඤ්ඤ බද්දයක් ප්‍රග්‍රාහක කඳ ඒ හැඩේ විදියට ඔයා රිකිල්ලේ යට හදාගත්ත හැඩයට ග්‍රාහක කඳ හදා ගන්න ඕන. හදාගෙන මයිතේ රිකිල්ල බස්සන්න ඒකට. තේරුණාද? රිකිල්ල බස්සලා අර වගේමයි බද්දපටි පහළ ඉඳන් ඉහළට වෙලන්න. හරි එහෙම වෙලුවට පස්සේ ඔන්න කැම්බියමට හරියටම සෙට් වෙනවා. සෙට් උනේ නැති වුණොත් පැලවෙන්නේ නැහැ. තේරුණානේ නේද? හරි. ඔන්න ඔය දේවල් ටික තමයි එතකොට අපි කතා කරේ. නෝට් එක තමයි පුතේ දැන් ලියන්න තියෙන්නේ නේද? හරි මම මේ පිටේ ෆොටෝ එකක් ගහලා ඔයාලට දාන්නම් එහෙම වුණොත්. දැන් ලියනවා. දැන් ලියමු දිනා. පොඩ්ඩයි තියෙන්නේ. ආයෙ නම් ලියන්නක් ගන්න. හරි. බලන්න බද්ධ කිරීම ශාක බද්ධ ඔව් 12යි 1යිමයි පුතේ කවන්නේ. එහෙනම් මම මේ පිටුව ඔයාලට දාන්නම් ෆොටෝ එකක් අඟහරු ආදාට කලින් හොඳේ. අඟහරුගේ අද දාන්නම්. අංකුර බද්ධයයි රිකිලි බද්ධයයි දෙකේ වෙනස් මේ කරන විදිය තියෙනවා. රූප ටික අලව ගන්න ඕනේ. ඒ පිටුවක් දෙවන්න. ඒ ටිකක් අලව ගන්න. එහෙනම් 12යි කාලටමයි පුතේ හරියටම මානව ප්‍රජනනය කතා කරන්න සම්බන්ධ වෙන්නේ. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. නම් ගිහින් එන්න ඉක්මනට ආයිබෝවන්.